එහෙනම් හරි සියලු දෙනාටම නැවතත් සුබ උදෑසනක් කියමින් අද වැඩ පටන් ගන්න හදන්නේ. ගොඩක් සතුටුයි අද අපි දැන් දවස් දෙකක් කරන ඉඳන් අපිට ලේසි ව්‍යාකරණ දවසකුයි මේ වගේ පාඩම් ටික කරගන්න පොඩ්ඩක් මේ දවස් ටිකේ පොඩ්ඩක් බැලන්ස් වෙන්න හැමදාම නැති වුණා. හරි එහෙනම් නැවතත් සුබ උදෑසනක් කියමින් මේ පාඩමත් එක්ක පොඩි උපදේශයකුත් දීගෙන යන්න කියලා ලෑස්ති වුණේ. පළවෙනි එක කාරණයක් දැන් මම කොහොමද ඒක කියන්න ඕනේ මම කරාම හරි ඊයේත් ওই ප්‍රශ්නේ ආවා මේ ළමයි පන්ති ඉද්දී zoom එක කරා අනිත් අයට chat කරගන්නවා ඒවා කරගෙන ඉන්න එපා ඒවා ඒ නිදාස දීලා තියෙන අධ්‍යාපනය වෙනුවෙන් දැන් කැන්සල් කරලා තියෙන්නේ මට විතරක් දාන්න පුළුවන් වෙයි මේ ප්‍රශ්න ඉඳලා ඒවා කරන්න එපා ඉගෙන ගන්න වෙලාවේ ඉගෙන ගැනීම සඳහාම කාලය යොමු කරන්න එක අනිත් එක දැන් මේ පෝස්ට් එක නැත්තම් මේ පින්තූරය මම ලින්ක් එකත් එක්ක දැම්ම වගේ මතකයි ඕගොල්ලන්ටත් දැම්මද? ඔව් සර් දැම්මා. ඔව් සර් දැම්මා. මොකද්ද මේකෙන් හිතෙන්නේ? මාර ලස්සනයි නේද? පට්ටම පින්තූරයක්. මොකද්ද මේකේ යථාර්ථය නැත්තම් මේකේ ඇත්ත කතාව මොකද්ද? දැන් සමහර අය මගෙන් ඇහුවේ සර් මාරයි ඌ ඒක උස්සගෙන යනවනේ. ඌ මුහුද සුද්ධ කරනවද නැත්නම් උස්සගෙන යනවද? එහෙම නිකන් ඒ වගේ දැක්මක් තිබුණේ ගොඩක් අයගේ. මොකද්ද ඔයගොල්ලන් දකින්න විදිය? පරිසරේ නා. ඔව් ඒ කියන්නේ මූ අරන් යනවා කියලාද හිතන්නේ ඔක? පැටලිලා. ඌ අරන් යනවා නෙමෙයි අරන් යන්න තරම් ඕක අරන් ගිහිල්ලා සුද්ධ කරන්න තරම් ඔළුවක් නෑ මේ මූට. නේද? මූදස්සයනේ මූට ඒ තරම් ඔළුවක් නෑ ඒ තරම් බුද්ධියක් නෑ ඒක වෙන්නම් බැරි දෙයක්. මේ තියෙන්නේ මේ වෙලා තියෙන්නේ උගේ පැටලිලා තියෙන්නේ. ඌට ඒක මේවා කරගන්න බෑ තේරෙන්නේ නෑ ඌට දැන්. ඌකේ අවසානයේ තමයි ඔකනේ වැරදිලාවත් ඌ රිවර්ස් පාරක් ගැව්වොත් ඔන්න සමහරවිට මේක ගැලවිලා යන්න පුළුවන්. ඌට එහෙම තේරුමකුත් නැහැනේ ඔක රිවර්ස් කරොත් ගැලවෙයි කියලා. ඌ යන්නමනේ බලන්න පැටලිච් එකකින්. එනකොට තව ඉර වෙලාමයි තියෙන්නේ. ඔක සමහරවිට වතුර පාරත් එක්ක වුණොත් මිස නැත්තම් ඔගේ අවසානයේ තමයි ඔක. ඉතින් මේ වගේ ඔයගොල්ලන් net එකට ගියොත් ඕන තරම් පින්තූර බලන්න පුළුවන් කුරුල්ලොන්ගෙන් පැටලිලා සත්තු මැරිලා කාලා මේවා කුරුල්ලොන්ගෙන් පැටලිලා පුදුම විනාශයක් තියෙන. හිතන්න දවසකට දැන් මේ කාලේ දවසකට එක් පුද්ගලයෙක් එක මාස්කයක් හරි දානවනේ අඩුම තරමේ. එක මාස් දෙකක් දාන මිනිස්සු ඕන තරම් ඉන්නවා. මං කියන්නේ දාල සාමාන්‍ය. නේ? අපි ලංකාවේ කෝටි 2ක් කියලා කියනවා ජනගානය. කෝටි 2කින් කෝටි 2ම නැණ ගෙදර ඉන්න මිනිස්සු දාන්න නැහැ. ඕගොල්ලන්ම දාන අඩුයි කියන්නේ. කෝටියක්. හරි ඒකත් අරගෙන ලක්ෂ 50ක්. නේද? එතකොට දවසට මාස් ලක්ෂ 50ක් අනිවාර්යෙන් මුදා හරිනවා සමාජයට පරිසරයට. විශාල ප්‍රමාණයක්. විශාලම ප්‍රමාණයක්. එතකොට මේක මා ගැටලුවක් මා ප්‍රශ්නයක්. එතකොට මොකද්ද කරන්නේ? අද පාඩමත් ওই සම්බන්ධයෙන් තියෙනවා. නේ? දැන් රීසයිකල් කරනවා කියන එක අහලා තියෙනවද ඔයගොල්ලෝ? රීසයිකල් මොකද්ද රීසයිකල්? රීසයිකල් රීයුස් කියලා එකක් තියෙනවා. මොකද රීයුස් එකයි රීසයිකල් එකයි ඔව් දැන් අපි කියමුකෝ මේක මම වතුර දාගෙන තියෙන්නේ. හරිනේ එතකොට මම මේක මොනවා කරනවද? reuse මේක මං reuse කරනවා. reuse I am using this again and again reuse. මේක ඇත්තටම reuse කරන්න එකක් නෙවෙයි තියෙන්නේ මේක recycle කරන්න තියෙන්නේ නේ. මේ තියෙන්නේ මේක recycle අර ලාංඡනයකුත් තියෙනවා නේ. මේක අපි හරිනම් අර තියෙන පේනවනේ recycle. මේක හරිනම් අපි කම්පැනි එකට දුන්නාන් පස්සේ ඒගොල්ලෝ නැවත සමහරට උන් ඒක පොඩි වෙනසකට ලක් කරලා ඒක ගන්නවත් ඇති. නේද? ඒක reuse recycle. මං කියන්නේ මෙන්න මේ වැඩේ ගැන බලන්න පොඩ්ඩක්. sorry. මේ මොනවද මේ?
වලින් කරපු නිර්මාණ මාස් වලින් කරපු නිර්මාණ. ඒ කියන්නේ ගෙදර කඩෙන් අලුත් පෙට්ටියක් අරගෙන ඇවිල්ලා කඩෙන් අලුත් මාස් පෙට්ටියක් අරගෙන ඇවිල්ලා මේ 500ක් දීලා අලුත් පෙට්ටියක් අරගෙන ඇවිල්ලා කරනවද? නෑ. අපි එක සැරයක් පාවිච්චි කරලා ඒක එක සැරයක් ඔන්න හොදලා පොඩ්ඩක් ලාවට වතුරින් හොදලා පිරිසිදු කරගෙන ඒ කියන්නේ ඉතින් විස බීජ ඇති කියලානේ හිතන්නේ අපි. එහෙනම් එක සැරයක් අර පිරිසිදු වතුරකින් නැත්නම් සර්ජිකල් වතුරකින් මොකකින් හරි හොදලා පොඩ්ඩක් එක සැරයක් වේලා ගත්තම නේ ඔන්න මේ වගේ ලස්සන නිර්මාණ හදන්න පුළුවන්. මේක හදන්න පුළුවන් කියන්නේ මේ නෙට් එකේ ගත්ත ඒවා නෙවෙයි මං අන්තර්ජාලයෙන් ගත්ත ඒවා නෙවෙයි. මම දැකපු ලොකු වෙනසක් මම ඕගොල්ලන්ට වගේම අර ලින්ක් එක දැම්ම අර ටැමිල් මීඩියම් මම ලංකාවට කරන පන්තියක් ලංකාවටම පන්තියක් කරනවා ටැමිල් මීඩියම් සිකුරාදයි ඉරිදයි සෙනසුරාදයි රැට කරනවා ටැමිල් මීඩියම් ක්ලාස් එක ලංකාවටම ළමයි යන ළමයි එනවා ඒකට ලංකාවේ ඉන්න බොහෝ ළමයි එනවා ළමයි 300ක් විතර නිකන් ඇවිල්ලා ඉගෙන ගන්න. ඒ ළමයින්ගේ නිර්මාණ මේගොල්ලන් හදලා දාලා තිබුණේ අපි මෙන්න මේව කරන්නම් සර් කියලා ඔයගොල්ලන් හොයාගෙන නෙට් එකකින් බලාගෙන හදපු නිර්මාණ. මේ දෙල්වල එක්කෙනෙක් නම් දෙල්වල මේ අනිත් එක්කෙනා මෙයා මං දන්න විදිහට රක්වාණ එක්කෙනෙක් නේ කොච්චර ලස්සනයිද නිකන් ඉන්න ගමන් ගෙදර ඉන්න ගමන් කරන්න අර මල් වාස් එක මේ අතේ බඳින එක නම් ඉතින් එච්චරම වැදගත් නෑ. නමුත් මේ මල් වාස් එක මං දන්න විදිහට මාස් තියනවා පාට. ඉතින් පාවිච්චි කළොත් එම සතියක විතර මාස් ටිකක් එකතු කරලා තිබ්බනම් ලස්සන නිර්මාණයක්. ඒක ආය මාස 2-3ක් ගිහලා විසි කරන එක වෙනම දෙයක්. විසි කරන එක පරිස්සමෙන් අයින් කරන්න ඕනේ. එතකන් හරි ඒක ලස්සන නිර්මාණයක් වෙනවා. මම මේ එඩිට් කරලා ගන්න වෙලාව තිබුණා ඉඳ ෆොටෝ එක පොඩ්ඩ චූටි ඇති. ඔයගොල්ලෝ ලොකු කරලා බලා ගන්න. අර බලන්න තව එකක් තියෙනවා බිත්තියේ එල්ලන එක. නේ? පට්ටම් වැඩක් නේ. බිත්තියේ එල්ලන එක. මේ තවත් අතේ බඳින බෑන්ඩ් එකක් වගේ නිකන්. ඔය නැටුම් වලට ඒව ගන්න පුළුවන් ඕනේ. නටද්දියම රෝස පාට ඒව තියෙනවනේ. විදුෂා රත්ගඟ මේ බලංගොඩ එක්කෙනෙක් කලින් එක. වරකාපොළ බලංගොඩ මෙයා බැටික්ලෝ මේ අන්තිම එක බැටික්ලෝ මට එක දාන්න බැරි වුණා. අන්තිම එක බැටික්ලෝ තව තිබුණා නිර්මාණ ගොඩක් මට එච්චර ගන්න වෙලාවක් තිබුණේ නැහැ. එච්චර ගන්න වෙලාවක් තිබුණා මං උදේ තමයි ওই ටික දාගත්තේ. මේ අර මං කිව්වේ පොඩි වැඩක් කියලා. බලන්න අර මල් වාස් එකේ නේ. ඔයගලන්ටත් පුළුවන් මේ. එහෙම කියලා මම ආපෝ කියන්නේ ඒකයි. ගෙදර තියෙන අලුත් මාස් ටික ගන්න යන්න එපා. ඒක මා අපරාධයක්. ඒක කරනවට වඩා හොඳයි නිකන් ඉන්න එක. ඒක කලාවට දැම්මට කමක් නැහැ. කොහොමත් ආය දාන්නේ. මේවයි පාවිච්චි කරනවා කියන්නේ මේවයි අපේ තාත්තා විට කනවා පට්ට විදියට අපේ තාත්තා විට කනවා තාත්තා උදේ ඉඳන් දාගෙන ඉඳලා හවස ගෙනාපු මාස් එක ගලවලා ගන්න ලෑස්ති වෙන්න එපා. ඒක රතු පාට එකක් වෙලානේ තියෙන්නේ. නිල් පාට නෑ. එතකොට රතු පාට මාස් එකක් තියෙන්නේ. අපේ තාත්තලාට අම්මලාට හොඳම අවස්ථාව විට කණ එකත් නවත්තන්න මේ මාස් දාන ඉන්න. ගොඩක් අයම නවත්තපායත් ඉන්නවා දැන්ට. නේ? ඉඳා ඒකත් හොඳ අවස්ථාවක් මාස්ක් එක්ක විට කන්න අමාරුයි කියලා නවත්තපායත් ඉන්නවා. තමාර ඒක අස්සෙම අම්බරලා දාන කට්ටියත් ඉන්නවනේ. මේ පුළුවන් නම් තාත්තලාට කියලා ওই අවස්ථාවේ ඕවත් නවත්ත ගන්න. වැඩක් නැහැ නේ විටක් කනවා කියන එක තේරුමක් නැති වැඩක් නේද? ඉතින් මේ ඒවා නවත්ත ගන්න බලන්න පුළුවන් මේකත් තරම්. ඉතින් ඒ වගේ මාස්යක් නම් ගන්න බෑ. ඕන රතු පාට මාස්යක් ඕන නම් ඒක ගත්තට කමක් නැහැ තාත්තා. උදේ ඉඳන් දාගෙන හිටපු එකනේ. ඒඳා කොහොමත් මං කියන්නේ සාමාන්‍යයෙන් දවසක්ම පාවිච්චි කරපු මාස්කේම ඉතින් ඒවා එච්චර පිරිසිදු නැතුව ඇති. ඒවා පිළිවෙලකට ඔතලා අයින් කරන්න. නිකන් විසික් කරන්න බෑ ඔතන්න. ඔතලා ඩස්බින් දාන්න නැත්නම් පුච්චන්න වෙන ක්‍රමයක් නැහැ. පුච්චනවට වඩා හොඳයි එක්කෝ වලලන්න සතියක් විතර එකතු කරලා පස්ටියක් දැම්මම ඔක මම හිතන්නේ දි รา පත් වෙයි නේ. මම දන්න විදියට can be decay. I'm not sure දි รา පත් වෙයි කියලා තමයි හිතන්නේ මට. හැබැයි අර මුහුදේම තියෙනවා නෑ මාර විනාශයක්. හිතන්නකෝ ලංකාවේ ලක්ෂ 50ක් විතර මුදාහරින පරිසරයට මොකක් හරි ක්‍රමයකට. The big problem is there. So ඒ හින්දා තමයි අපි යන්නේ මෙන්න මේ පාඩමට. page number එකම හොයාගන්න බලන්න ටක් ගාලා.
Page number 88. 88. Page number 88. Hirushi, හොයාගත්තද Hirushi? ප්‍රශංසනි හොයාගත්ත? ඕකේ ප්‍රශංසනි. මට කියවන්න එනම් ප්‍රශංසනි. Upcycling, turning trash into Treasure. treasure. Can you remember the last time you dropped an empty Yogurt. yogurt pot in a litter bin or threw away that Cardboard. cardboard box that your pair of shoes came in? When you were disposing of them, did you Pose. pause For a second to think that you might have found some creative use for them? For example, you could well have made a lovely vase with the empty yogurt pot. That is what is known as upcycling, the process of turning old or disposable materials into something useful and often beautiful. Okay. Very well. Can you remember? Oh, sorry. Upcycling. මොකද්ද මේ upcycling කියන්නේ? Turning trash into treasure. Trash bin කියලා ඒව තියෙනවානේ. කුණු කසල. Trash එකක් කියන්නේ මොකද්ද? Trash එකක් කුණු කසල. Turning මාරු කරනවා පුතේ. කුණු කසල මාරු කරනවා into treasure. මොකද්ද treasure කියන්නේ? වටිනාකමක් ඇති. නිදානයක් කියලා කියනවා සමහර අය. ඉතා වටිනාම දෙයක් treasure එකක් කියන්නේ ඉතාමත් වටිනා දෙයක් කියන එකයි ඇත්ත කතාව. නේ you are my treasure. ඔබ මගේ වස්තුව කියලා කියන්නේ නේද? ඉස්සරහට කියයි කට්ටිය හොඳේ. දැන්ටත් කියලා ඇති. නේද තක්ෂිල? තක්ෂිල ඉන්නවද පන්තියේ? තක්ෂිල ඉන්නවනේ. ඉන්නවා. එහෙම කියනවනේ. ඔයා මගේ වස්තුව කියලා නේ? මං කිව්වේ අම්මා ඔයාට නේද? අන්න ඒක තමයි treasure කියන්නේ වස්තුව. එහෙනම් කුණු ටික මොකක් කරනවද? වස්තුවක් බවට පත් කිරීම තමයි. ඒ කියන්නේ වටිනාම දෙයක් හැටියට පත් කිරීම තමයි upcycling කියලා කියන්නේ. upcycling කියන්නේ. Can you remember the last time? මතකද අන්තිම වතාව? අවසාන වතාව. You dropped an empty yogurt pot. අර empty yogurt pot නේ? yogurt cup එකක් අර පොඩි එකක් වෙන්න පුළුවන්. ලොකු එකක් වෙන්න පුළුවන්. නේ? In a litter bin or threw away that cardboard box that your pair of shoes came in. වාගේ සපත්තු ජෝඩු ආපු පෙට්ටිය නේ cardboard පෙට්ටිය නැත්තම් ද yogurt pot එක litter bin එක litter bin කියන්නේ කුණු කසල කූඩය නේ බක්කිය නේ threw away විසි කරපු එක මතකද අවසානයේට මත විසි කරපු එක මොකද්ද මාස් එක වෙන්නේ නැති අවසානයේට විසි කරේ කොහෙද විසි කරේ මතක් කරලා බලන්න where did you throw it හරි පිළිවෙලට throw කළාද පාර දිගේ බලන්න කොච්චරක් නම් මාස්ද නේ when you were disposing of them dispose කරනවා කියන එක දන්නේ නැත්නම් ලියා ගන්න ළමයි dispose මොකක් කරනවද දැන් මං කියපු අර මාස් එක ගලවලා අයින් කරන එක dispose කරනවා මිනියක් එහෙමත් dispose කරනවා කියනවා මොකද්ද බැහැර කරනවා බැහැර කරනවා ඉවතලනවා බැහැර කරනවා ඉවතලනවා මේ බැහැර කරනවා හොඳ වචනේ බැහැර කරනවා ඔබ ඒවා dispose කරද්දී බැහැර කරද්දී did you pause for a second ලස්සන වචනයක් එක pause for a second කියන්නේ මොකද්ද මොකද්ද මේ pause
නවත්තන්න. ඔව් කොහෙද දැකලා තියෙන්නේ? කොහෙද දැකලා තියෙන්නේ මේ වචනේ? රිමෝට් රිමෝට් වල තියෙන්න පුළුවන් වීඩියෝ එකක් ප්ලේ කරද්දී videos බලද්දි වීඩියෝස් බලද්දී පොඩ්ඩක් පෝස් කියන එක. එතකොට ඇයි ස්ටොප් කියන්නේ නැත්තේ උතන? මොකද ස්ටොප් එකේ පෝස් එකේ වෙනස? తాවකාලික නවත්තනවා. that is the very important one, very correct answer. తాවකාලික නවත්තනවාට තමයි පෝස් කියලා කියන්නේ. ලස්සන වචනේ තේරුම. මේ බලන්න සිංහලෙන් නම් එක මේ ආය වචනක් දාලා කියන්න එපා නේ. ඉංග්‍රීසියෙන් තනි වචන තියෙනවා ඒකට. නේ? අර දෙමළෙනුත් මේ වගේ අර ලස්සන මං කියන වචන නැතුව නෙවෙයි. මේ වගේ තනි වචන ඒගොල්ලන් හොයාගෙන තියෙනවා. දැන් අපි කොහොම කිව්වත් දෙමළ භාෂාව සිංහල භාෂාව පැරණි භාෂාව නරකද මේකද කතා කිව්වට මාර වචනේ වචනේට නේ වචනේට තේරුම දෙන්න ඒගොල්ලන් වචන හදාගෙන තියෙනවා. අපි කෑලි එකතු කරන්න එපා. දැන් උදාහරණයට බලන්න ස්මයිල් ලාෆ් වගේ අර තව තියෙනවා මේ මම නිකන් උදාහරණ එකපාරට කිව්වේ. පොඩි වචන මාර වෙනස්. ඒකනේ ඉංග්‍රීසි වල ක්‍රියාපද වෙන වැඩි කියන්නේ අපි සමහර විට. නේ පොඩි සියුම් වෙනස්කම් වලටත් ඒගොල්ලන් මේව කියලා තියෙනවා. හරි? දැන් උදාහරණයක් බලන්න දැන් අපි නැති වෙච්ච දෙයක් හොයා ගන්නවට මොකද්ද සිංහලෙන් කියන්නේ? නැති වෙච්ච දෙයක් හොයා ගන්නවා. මොකද සිංහල වචනේ? හොයා ගන්නවා. නේද? හොයා ගන්නවා. දැන් ඔව් කොහේ හරි තියෙන දෙයක් ගිහිල්ලා හොයා ගන්නවා. මොකද ඒකට කියන්නේ සිංහලෙන්? හොයාගන්න. ඒත් හොයා ගන්නවා. නේ? නමුත් ඒකනේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචනේ. ඉතින් අය ගැඹුරට ගිහිල්ලා හොයන්න ගියොත් සමහරට තියෙනවද මන් දන්නේ නැහැ. මම කියන සරල කතාව. දෙමළෙනුත් මේවයි මම මේ සිංහල භාෂාව අව탁සීරු කරනවා නෙවෙයි. දෙමළෙනුත් ඔය කතාව තමයි හොඳේ. කියන්නේ නම් පැරණි භාෂාව අරකද මේකද? අපි නවීකරණය වෙන අඩුයි. දෙමළ භාෂාවෙම ගොඩක් අඩුයි නවීකරණය වෙනවා. හරි. එතකොට මම කියන්නේ මේ එතකොට ඉංග්‍රීසි වල බලන්න එකට වෙන වචන දීලා තියෙනවා. find, discover. එතකොට අපි දන්නවා discover කිව්වා මොකක්ද ඒකේ තේරුම? find කියන්නේ මොකක්ද තේරුම? වෙනසක් තියෙනවා. නේ? දැන් හිනා වෙනවට අපි කියනවා මදසිනාව. ඉතින් මදසිනාව කියන එකයි අර අපි කියන කතාවේ දැන් ස්මයිල් එකේ ලාෆ් එකේ වෙනසක් තියෙනවානේ. නේ? ස්මයිල් එකේ ලාෆ් එකේ වෙනසක් තියෙනවා. ඒවා සමාජගත වෙලා තියෙනවා. අපි ඔක්කොටම කියන්නේ hina වෙනවා කියලානේ. නේ? ඌ මට hina වුණා බං කියන එකයි එහා මාත් එක hina වුණේවත් නැහැ. දෙකම hina වෙනවා. හැබැයි අපි ඉංග්‍රීසි වල කියන්නේ he laughed at me. She didn't smile with me. අන්න බලන්න වෙනස. That is what I am saying. නේ? Right, okay. එතකොට pause for a second කියන්නේ තප්පරයකට නැවතිනවා. රැඳෙනවා. මදක් හිතනවා. නේ? To think that you might have found some creative use for them. ඒවයි අලුත් නිර්මාණශීලී නේද? ඒවයි අලුත් නිර්මාණශීලී දෙයක් තියෙනවා කියන එක හොයාගත්තද? For example, you could well have made a lovely vase with the empty yogurt pot. With the empty yogurt pot means yogurt එකක් වාජනේ පාවිච්චි කරලා ලස්සන මොකද්ද? lovely වාසයක් හදන්න පුළුවන්. You could well have made. හොඳටම හදන්න තිබුණා. Could have made කියන්නේ හදන්න තිබ්බා. You could have well made කියන්නේ හදන්න හොඳටම අවස්ථාව තිබුණා. That is what is known as upcycling. ඒක තමයි. That is what කියන්නේ ඒක තමයි. That is what I said. ඒක තමයි දවසට මම කිව්වේ. That is what I said. ඒක තමයි මම කිව්වේ දවසට. That is what is known as upcycling. ඒක තමයි සලකන්නේ මොකක් කියලාද? හඳුන්වන්නේ මොකක් කියලාද? Upcycling. The process of turning old or disposable materials into something useful and often beautiful. The process මොකද upcycling කියන එකේ තේරුම කිව්වොත් එහෙම කවුරුත් අහන්නේ නැහැ ඔයගොල්ලන්ගෙන් මේවා පාඩම් කරන්න දෙයක් නෙවෙයි. The process ක්‍රියාවලිය. Process mean ක්‍රියාවලිය. Process of turning old or disposable materials. සමහර විට පරණ ඒවා වෙන්න පුළුවන් නේ.
පරණ වෙන්න පුළුවන්. දැන් අපි කියවොත් එම යෝගට් කප් එක පරණ එකක් නෙවෙයි. යෝගට් කප් කියන පරණ එකක් නෙවෙයි. කාලේ ඉවර වුණත් ඒක පරණ වෙන්නේ නැහැ. අලුත් ක්වොලිටිය තියෙනවා. නේ? ඒක මොකද්ද? ඩිස්පෝසබල් මැටීරියල් එක. ඒක අයින් කරන්න ඕනි උපකරණය. භාණ්ඩයක්. ඩිස්පෝසබල් කියන්නේ ඉවතලන්න. නේද? හැබැයි ඕල්ඩ් වෙනවා කියන සමානට අපි පාවිච්චි කරලා ඒක දැන් කැඩිලා විඳිලා ගිය දෙයක්. නමුත් ඒකේ කලාත්මක නිර්මාණයක් හදාගත්තොත් අන්න ඒක ඒ දෙකම හරි ඈ. පැහැදිලිද මං කියන්නේ දෙකම හරි. into something useful and often beautiful. බොහෝ දුරට ප්‍රයෝජනවත් දෙයක් නැත්නම් බොහෝ දුරට ලස්සන දෙයක්. එතකොට මං පෙන්නපු හැම දෙයක්ම ලස්සන දේවල්. එකක් තිබුණා ප්‍රයෝජනවත් එකක් මං දැක්ක අර කොණ්ඩෙට ගන්න බෑන්ඩ් එක. ඇයි ඒකේ අර රබර් රේම තියෙනවනේ පුතේ. ඒතකොට වැඩේ ලේසි. ගැට ගන්න අර පොඩ්ඩක් රබර් කියන්නේ මොකද? ඇදෙන සුළු එකක් තියෙනවනේ. ඒතකොට අර කොණ්ඩෙට ඌල්ලේම දාගන්න පුළුවන් පුතාලට ලස්සනට හදලා. පට්ට ඒවා හදන්න පුළුවන්. ඒ ලස්සනයි. මම දැක්ක තව මට දාන්න බැරි වුණා මුද්දක් හදලා තිබුණා ලස්සන චූටි මුද්ද. ඒකේ කම්බියේ වමේවා තියෙනවනේ. අවශ්‍ය උපකරණ තියෙනවා මාස් එකනේ. ඉන්න. හොඳයි. right good. anything unknown words? හිතා ගන්න බැරි වචනයක් තිබුණොත් අහන්න පුතේ. බලන්න ආපහු බලන්න. if you have any new words please ask me. no සර් ඩ්‍රොප් කියන්නේ drop කියන්නේ අතාරිනවා ඉවතලනවා අතාරිනවා තමයි වචනේ. ඒ කියන්නේ විසි කරනවා කියන එකනේ උත්තර අදහසනේ. into a litter bin කියන්නේ කුණු කසල කූඩේකට අතාරිනවා කියන්නේ ඉවතලනවා කියන එක. ඔව් Sir, කියන්නේ මොකද්ද? disposable කියන්නේ ඉවතලන ඉවත දැමිය හැකි නැත්නම් අයින් කරන ඉවත් කරන නාම විශේෂණයක්. dispose කියන එකේ ආවේ බැහැර කරන. disposable කියන්නේ මේ adjective එකක්ද? ඔව් ඔව් ඒ බල් කියලා ඉවර වෙලා තින්නේ. adjective එකක් materials කියන එක විස්තර කරලා තියෙනවා. dispose කියන එකෙන් ආපු වචනයක්. right right අපි යන්කෝ තව තැනකට ජිත්මි 409 ජිත්මි සර් ඔව් කටකාරයි හැඩකාරයි ජිත්මි කියන්න ජිත්මි upcycling can be benefit is many ලැජ්ජ හිතුණා නේද ඔයාලට නෑ සර් නිකන් එඹරුණා වගේ මන් දැක්ක හරි කියන්න කියන්නකෝ upcycling can be beneficial පුතා beneficial CIAL okay artificial වගේ හොඳේ artificial නෙමෙයිනේ artificial beneficial in many ways to being with it gives us opportunity to tap into our capacity for creative things creative පොතේ print වෙලා වැරදි කියන්නේ මම හිතුවා පොතේ print වෙලා වැරදි කියලා which in turn could help us to cultivate ඔයාම හිතලා වචන කියන්නේ හරි cultivate new and useful hobbies. It can also be seen as a good way of saving money and of being thrifty as we think of new uses for things which we would otherwise simply throw away. This in turn helps keep the environment clean and beautiful. Furthermore, upcycling may provide people with opportunities for self-employment. Very good. Self-employment. දැන් මුලින්ම දන්නේ නැති වචන අහන්නකෝ මං කියන්නේ. එතකොට පාඩම employment self employment කියන්නේ මොකද්ද? කුලී වැඩ. නෑ සර්
ස්වයන් රැකියා self employment කියන්නේ ස්වයන් රැකියා. තව එම අහන්නකෝ එතකොට මොනවාද capacity, beneficial opportunity කියන්නේ අවස්ථාව. beneficial කියන්නේ මොකද්ද? ඉන්න opportunity ලියා ගන්න අවස්ථාව. A golden opportunity කියලා කියනවා අපි නේ. run on අවස්ථාවක්. benefit කියන්නේ මොකද්ද? වාසිය, benefit ලාභය ඔව් benefit කියන්නේ ලාභය වාසිය කියන ඒවාට තමයි අපි කියන්නේ මොකද්ද? benefit කියලා. පැහැදිලි? වාසිදායක ඔව් වාසිදායක වාසිය අපි කියන්නේ benefit කියලා. හරිනේ? beneficial කියන්නේ ඒකේ නාම විශේෂණය නම මොකද්ද? වාසිදායක, වාසිදායක ලාභදායක නේ beneficial කියන්නේ වාසිදායක ලාභදායක. capacity කියන්නේ මොකද්ද? capacity ධාරිතාවය. මොකද්ද මේ ධාරිතාවයක් කියන්නේ? මොකද්ද ධාරිතාවය කියන්නේ ඇත්තටම? දරන්න පුළුවන් ප්‍රමාණය දරන්න පුළුවන් ප්‍රමාණය. ධාරිතාවය යනු දරන්න පුළුවන් ප්‍රමාණය. දරන්න පුළුවන් ප්‍රමාණය ධාරිතාවය. ඒ කියන්නේ මොකද්ද? මොනවාද? thrifty සැකසුරුවම. මොකද්ද සැකසුරුවම? සැකසුරුම් බව. මොකද්ද ඇත්තටම සැකසුරුවම් කියන්නේ මොකද්ද? අර වචනේ හරිනේ මං කියනවා. දැන් ලෝභ නෙවෙයි. ලෝභ කියන වචනේ උතන්ට ගැලපෙන්නේ නැහැ. මොනවා හරි දෙයකට ප්‍රමාණවත් ලෙස වියදම් කරනවා. අනවශ්‍ය වියදම් අඩු කරනවා. අර පිරිමැස්මෙන් අර පිරිමැස්ම අන්න ඒක ඒ වචනේ තවත් ගමේ වචනේ නේද? නැත්නම් අපි සාමාන්‍යයෙන් දන්න වචනේ. අර පිරිමැස්ම. අර ඇඩ් එකක් එහෙම යන්නේ නේද? හරි පිරිමැස්මද අර පිරිමැස්මද මොකද කියලා තේප් ඇඩ් එක අන්න. ඒ කියන්නේ නාස්ති නොකිරීම. ඒක තමයි ඇත්තම කතාව. නාස්ති නොකිරීම. එහෙම කියලා දැන් නාස්ති කරන්න හොඳ නැහැ කියලා දවල්ට බත් වේලක් අනේක පිඟම් භාගයක් කාලා හරියන්නේ නැහැ. ඒක සැකසුරුවම නෙවෙයි. නේ? පස් දෙනෙක් කන්න පස් දෙනාට උයන්නේ නැතුව තුන් දෙනෙකුට එව්වොත් ඒක සැකසුරුවම නෙවෙයි. නැත්තම් මොකද්ද? අර පිරිමැස්ම නෙවෙයි. පස් දෙනෙක් කන්න 8 දෙනෙකුට එව්වොත් අන්න එතන පොඩි අවුලක් තියෙනවා. පස් දෙනෙක් කන්න පස් දෙනාට උයනවා නම් අන්න සැකසුරුව නේ? නැත්තම් මොකද අර පිරිමැස්ම. ඒක දන්නවනේ thrifty. ඔව් වෙන what else? මොකද මේ cultivate කියන්නේ? වගා කරනවා, දැන් ඔයගොල්ලෝ හිතනවාද මෙතන වගා වගා කරනවා ගැන මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? පුහුණු කරනවා. අපි පාඩම කියවද්දී ඒක හරියට බලමුනේ. පාඩමත් එක්ක බලමුකෝ ඒකේ මොකද වගා ගන්නවා නෙමෙයි. ඔව් වගා කරනවා වෙන්න බෑ. ඒකත් එක්ක ගැළපෙච්ච තේරුමක් ඉන්නවා. අපි බලමු. අපි කියවගෙන යමු. useful hobbies ඇති කර ගන්න. ඔව් අපි බලමු. Upcycling can be beneficial in many ways. මොකද ඒ කියන්නේ? මේ upcycling මන් දන්නේ ඒකට තනි සිංහල වචනයක් මන් දන්නේ මම හෙව්වේ නෑ. හොයලා බලන්න තියනවද කියලා. මොකද්ද කාරණේ කියලා දැනගන්න. Upcycling can be beneficial in many ways. මේ upcycling බොහෝ ක්‍රම වලින් ප්‍රයෝජනදායක නැත්නම් වාසිදායක ලාභදායක වෙන්න පුළුවන්. beneficial කියන එකේ සල්ලිම නෙවෙයි එතන කාරණේ. හොඳ. සල්ලිම නම් අපි ඔකට කියනවා පුතේ profitable. තේරුණාද? profit කියන්නේ ලාභයනේ. PROFIT profitable කියන්නේ මුදල් වලින්ම ලාභයක් එනවා. දැන් මෙතන beneficial කියන්නේ මුදල්මයම ලාභ නෙවෙයි. මානසික වෙන්න පුළුවන් වෙන දේවල් වෙන්න පුළුවන්. වාසිදායකයි කියන එක නේ. To begin with පටන් ගන්න ලස්සන වාක්‍ය රටාව පාවිච්චි කරලා තියෙනවා. To begin with රචනායම ලියද්දී මේවා මතක තියාගන්න ඔය කෑලි මතක තියාගන්න to begin with ඔයගොල්ලෝ රචනායම ලියද්දී ඉස්සරහට ඕනි වෙයි. It gives us the opportunity to tap into our capacity for creative thinking. Tap into our capacity. Capacity කියන්නේ ධාරිතාවය. ඔව්.
for creative thinking. අපි තුල තියෙන සිතීමේ ධාරිතාවය නැත්නම් සිතීමේ හැකියාව, නිර්මාණශීලී සිතීමේ හැකියාවට පොඩි තට්ටුවක් දාන්න. ඒක පොළඹවන්න හොඳ අවස්ථාවක්. දැන් මං අර පෝස්ට් එක දාපු ඉඳලා සමහර ළමයි එහෙම කරපු ළමයි නෙවෙයි නිකන් ඔය හිටපු ළමයි. සමහර අය තරගයට කරා උත් කරා එන මාත් කරන්න ඕනි කියලා කරපු ළමයි හිටියා. මුල් වතාවට අත්දැකීම් කරලා තිබුණේ. නේ? සමහර විට ඔවා කරද්දී ඕගොල්ලන්ට අර මොකද්ද ග්ලූ ගන් එකක් ඕනි වෙයි. ඉතින් ඒ වගේ ඒවා තියෙනවා ඉතින්. ඒවා ගෙදරක තිබුණාට කමක් නැහැ ග්ලූ ගන් එකක් එම ළමෙක් ළඟ තිබුණාට කමක් නැහැ පුතේ. ඒවා තියෙන්න ඕනේ නිර්මාණශීලී බව මොනාරි හදලා බලන්න. නේද? ග්ලූ ගන් වගේ දේවල් ගෙදරක තිබුණාට පාඩුවක් නැහැ. ඒවා ඕනි වෙලාවක ළමයෙකුට. which in turn ප්‍රතිඵලයක් ඇටියට could help us to cultivate new and useful hobbies. එතකොට මොකද වෙන්නේ? අලුත් ප්‍රයෝජනවත් විනෝදාංශ නිර්මාණය වෙනවා. ඒවා අපි තුල හට ගන්නවා. ඒකයි අර කල්ටිවේට් කියන්නේ වගා කරන බීජයක් දානවා කියලා හිතන්නන්නේ වගේ එකක්. ඒක තමයි මෙතන අදහස් කරන්නේ. ඒක තේරුම අපිට ලියන්න බෑ අතට සිංහලේ මාරු කළොත්. පොළඹවනවා වගා කරනවා කිව්වොත් හරියන බීජයක් ලෙස ඇති කරන නැත්නම් ආරම්භ වෙනවා. අන්න වගේ හිතා ගන්න. හැම වචනයකම අපි ට්‍රාන්ස්ලේට් කරන්න බැරි වෙයි. අර තියෙන කන්ටෙස්ට් මීනින්ග් එක ගන්න ඕනේ. අන්තර්ගත තේරුම. මෙතන මේක පාවිච්චි කරන්න මෙන්න මේ අදහස. It can also be seen as a good way of saving money. මොකද? සල්ලි ඉතුරු කරන්න පුළුවන් හොඳ ක්‍රමයක් ඇති. And of being thrifty. මොකද thrifty කිව්වේ අර පිරිමැස්ම වෙන්න. As we think of new uses for things which we would otherwise simply throw away. අනිත් වෙලාවට මම අපි මොකද කරන්නේ සමහරවිට? simply ගානක්වත් නැතුව විසි කරනවා. simply throw away. ඒවා ගැන අලුත් විදියට අපිට හිතන්න ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒකට සල්ලි ඉතුරු වෙන්න පුළුවන්. This make a intern ප්‍රතිඵලයක් ඇටියට ඒකේ ප්‍රතිඵලයක් ඇටියට helps keep the environment clean and beautiful. මේ ප්‍රතිඵලයක් ඇටියට මොකද වෙන්නේ? පරිසරය පිරිසිදු වෙනවා, ලස්සන වෙනවා. මම මීට කලිනුත් කිව්වා නේද අර මම එංගලන්තේ කතාවක් කිව්වේ ඒගොල්ලන් ප්ලාස්ටරයක්වත් බිම දාන්නේ නැහැ. ප්ලාස්ටර් දාන්න තුවාලයකට දාන්න බොහොම සරල දෙයක් නේද? ඒකක්වත් ඒක සරලයි ඊළඟට අප්‍රසන්න දෙයක් නේ ගැලෙව්වෙන් පස්සේ අප්‍රසන්නයි. ප්ලාස්ටරයක් එයියා කියලා නේ කියන්නේ. මේ ප්ලාස්ටරයක්වත් එහෙම නිකන් අයින් කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඒවා උතලා තියලා සාක්කේ දානවා කියලා ඩස්බින් එකකට දාන්න. ඒවා උනේ මං කිව්වා අවුරුදු 20කට කලින්. ඒකට දැන් කොච්චර දියුණුවක්ද මේ මිනිස්සුනේ හිතන්නකෝ. අපි කොහෙද ඉන්නේ කියලා තාම. help අපි කොහෙද ඉන්නේ කියන එක බලන්න පුළුවන් අර මොකක් හරි ප්‍රවෘත්තියක් මම අර ඉඳලා TV ප්‍රවෘත්තියෙන් බලන ඉඳලා බැලුවොත් පේනවා අපි කොහෙද ඉන්නේ කියලා. අර බැරල් එකම පෙරලලා කොහමද මේවා එකනේ අප්සයික්ලින් ක්‍රම දැකලා තියෙනවද? ලොකු බැරල් එකම අර පෙරලන්නේ පොලිසියෙන් ගිහිල්ලා. අන්න අප්සයික්ලින් අලුත් නිර්මාණශීලී හැකියාවන්. ගෙම්බෝ ගැරන්ඩි අර මේ කම්බි කුඩු සිමෙන්ති ටිකක් එහෙම දාලා බීමක් හදන්න පුළුවන් අලුත් ක්‍රම හොයාගෙන තියෙනවා. බලන්නකෝ. කොහොමද වැඩ? පතාක බැරල් එකමනේ කැලෑවල ගිහිල්ලා කොහමද සර්වයිව් වෙන්නේ? හොඳට තියෙනවා. අපේ දියුණුව ඔන්න ඔතනයි තියෙන්නේ. නිර්මාණශීලී හැකියාව. මේ හැමදාම අල්ලනවනේ. ඒක වෙනම ප්‍රවෘත්තියක් හැටියට දාන්න ඕනේ දැන් ඉස්සරහට. රට වටා එකේ අස්සෙන් දාන්න ඕනේ වෙනම. නේ? ඒක දානවනේ තුන් පොලකවත් අල්ල ගන්නවනේ දවසකට. නේ? right කොහොමද? environment clean and beautiful. Furthermore, තවදුරටත් කියනවා නම් furthermore තවදුරටත් පවසනවා නම් upcycling may provide people with opportunities for self employment. අන්න සමහර විට එය ස්වයං රැකියාවක් ලෙසත් යන්න පුළුවන්. නේ? අර අපි බලපු මල්වස් නේ? දැන් සමහරට පරිහරණය කරන ඒවා සමහරට මිනිස්සු කැමති නැතුව ඇති. පරණ මාස් වලින් ඇදුවොත් පරිහරණය කරන ඒවාට මිනිස්සු කැමති නැතුව ඇති. නමුත් මේ මට බලන් පෙන්වන්න බැරි වුණා මම පුළුවන් නම් ගෲප් එකට දාන්නම්. අර අපේ දරුවෙක් හදලා තිබුණා. දරුවෙක් නෙමෙයි ආ ටීචර් කෙනෙක් මගේ පන්තියට ඇවිල්ලා ඉගෙන ගන්න එක්කෙනෙක්. මේ කොහු ලනු තියෙන කොහු නෙවෙයි sorry. අර මේ
ගෝණියේම එන්නේ මොනවද අපි ඒකට කියන්නේ? මොන ලණුද? ගෝණි ලණුද? ගෝණි කියන්නේ මේ කොහු නෙවෙයි, කොහු නෙවෙයි. කොහු කිව්වට මං කියන්නේ මේ අර දලු ගෝණියේම ආවේ කොහු, ඒ කොහු නෙවෙයි. මේ නැත්තම් කොස්සේම තියෙන එහෙ කොහු නෙවෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ ගස් වලින් ගන්න කොහොමද සර්? මොනවද? ගෝණි ගස් මන් දන්නේ මන්ටත් ඒක දැන් හිතුනේ මුකෙන්ද ඒවා ගන්නවත් ඇත්තේ කියලා. මන් තාම දන්නේ අර දැන් අපි කඩේක බඩු ගත්තම අර පාසලයක් එමෙ ඔතලා දෙන්නේ නූල් මොනවද ඒවට කියන්නේ? අරෝල එහෙම ඔතලා දෙන්නේ. ඔව් මොනාරි අපි මොනාරි බඩුවක් මේ හාල්ලේම ගත්තොත් සමහර බෑග් එකක් ගත්තොත් අර ඔතලා දෙන්නේ අර එල්ලලා තියෙන සමහර කඩවල වල මොනවද ඒවට මන් දන්නේ මතකයි නේද දැන්? අර ගෝනිලනු. ගෝණි කිව්වට ටක් ගාලා අපිට මතක් වෙන්නේ ගෝණි අර දලු ගෝණිනේ. දලු ගෝණි වල තියෙන අර පතාක ලණුනේ ඒක නෙමෙයි මම කියන්නේ. අර චූටි නෑ නෑ සර් ඒක නෙමෙයි. ඔව් ඒකටත් කියන්නේ ගෝණිල මේ කොහුලණුද? නෑ ඒක කොහුලණු වෙන්න බෑ. ඊළඟ කියලා සර්. මොනවාද? ගෝණි නූල්. ගස් ගෝණි වලින් නූල්ද? ගෝණි නූල් මොකක් හරි එකක්. දැන් හිතෙනවනේ ඔයගොල්ලන්ට මොකද්ද මම මේ කියන්න හදන්නේ කියලා. නේ අර ඒ වයින් හදලා තිබුණ ලස්සන නිර්මාණයක්. මේ පරණ ගෝණියක් අරගෙන හදලා තිබිච්ච ලස්සන අර එල්ලන එකක් පට්ටම ලස්සනයි. මම ඔයගොල්ලන්ට ගෲප් එකට දාන්නම් බලන්න. ඒවා හොඳයිනේ මේ පාඩමත් එක්කනේ. අන්න මේ මොකද අප්සයික්ලින්. එතකොට ඒවා එයා හැදුවෙන් පස්සේ එයාගේ මොකාරි දාලා එයාගේ යාළුවෝ කඩයක් කරන එක්කෙනෙක් බලලා එයා කියලා තියනවලු ඔයා මට කීය ගාණේද මේවා දෙන්නේ? ඔයා කොච්චරක් දැන් හදලා තියෙන මේ එකක් හදලා විනෝදෙට. ඔයා කීයක් හදන්න පුළුවන්ද කොච්චරක්ද මට දෙන්න පුළුවන්? කීය ගාණේද දෙන්නේ කියලා අහලා තිබුණා. එතකොට මෙයා හරියට වැඩේ කලින් පටන් ගන්න තිබුණා නම් මේ කොවිඩ් කාලේ ඔයා ටිකක් හදලා දාලා තිබුණා නම් සල්ලිනේ. නේ? අන්න self employment ස්වයං රැකියාව. ස්වයං රැකියාව. මිනිස්සුන්ගේ දියුණුව කොතනින් කොහොම වෙයිද කියලා කියන්න බෑ. ඒකට අධ්‍යාපනය ඕනිමත් නැහැ. මම සරල උදාහරණයක් කියන්නම් මේ වෙලාවේ. මම වෙන කතාවක් මේක මේ අප්සයික්ලින් එක්ක යන කතාවක් නෙමෙයි. මගේ ඇස් වලින් දැකපු ආරම්භයේ ඉඳන් මේ වෙනකන් මම පියවරෙන් පියවර දැකපු පුද්ගලයෙක් ගැන මේ කියන්නේ. හරිද? ඒ කියන්නේ දියුණුව ගැන. ඒ කියන්නේ දියුණු වෙන්න අපේ අරමුණක් තියෙන්න ඕනි, මහන්සිය තියෙන්න ඕනි, හાર્ඩ් වර්ක් එකක් තියෙන්න ඕනි කියන එක තමයි මම කියන්න හදන්නේ. එක මිනිහෙක් හිටියා මම පොඩ වේගෙන් ටට්ටක් ගාලා කියන්නම්. එක මිනිහෙක් හිටියා මේ මිනිහාගේ පවුලේ ළමයි 4 දෙනයි. ඔව්. කොල්ලෝ 4 දෙනෙක් තමයි. අනිත් කොල්ලෝ ටික එම්මේ ඇවිදලා අස්තියාද ගන්න චූටි කොල්ලෝ ඉස්කෝලේ යනවා කොල්ලෝ දෙන්නෙක් විතර. එමෙ ඉන්නකොට එක කොල්ලෙක් දේවාල පොළට දන්නවනේ දේවාල පොළ කියලා තියෙනවනේ. යනවා කාඩ්බෝඩ් පෙට්ටියක්. දන්නවනේ කාඩ්බෝඩ් පෙට්ටිය සාමාන්‍යයෙන් කරේ තියාගෙන යන්න පුළුවන් කාඩ්බෝඩ් පෙට්ටියක මේ අර ටොයිස් බඩු අර සෙල්ලම් කාර් චූටි කාර් නැත්නම් අර සිල්වර් ප්ලේට් ඒවා මේවා සිල්වර් බඩු ටිකක් මල් මාලා ටිකක් එහෙම දාගෙන පෙට්ටියක තියාගෙන කරේ තියාගෙන යනවා. හරි මීට අවුරුදු 15ක් වගේ කාලයක් උඩදී කරේ තියාගෙන යනවා. ගිහිල්ලා මොකද කරන්නේ දේවාල පොලේ ඒක තියලා. දේවාල පොලේ සාමාන්‍ය බිස්නස් තියෙන රෑටනේ. අර සමහර මෙහි පැත්තේම තියෙන රෑට අර විශේෂයක් ආවොත් එහෙම අර රෑට ඒ ටික තියාගෙන බිස්නස් කරනවා. ආයෙ මිනිස්සු ගියාන් පස්සේ ඒමම පොඩ්ඩක් ඇල වෙනවා. ආයෙ උදේ පාන්දර 4 බස් එකේ නගිනවා. අතරමාර බස් එකේ කලවාණි. යනවා කොළඹට. බස් එකේ තමයි මිනිහට වැඩිපුර නිදා ගන්න තියෙන්නේ. කොළඹට ගිහිල්ලා කොළඹෙන් බඩු ටිකක් ගන්නවා ආපහු. හැමදාම යන්නේ නැතුව ඇති සමහරවිට දවස් දෙකකට සැරයක් එහෙම බඩු ඉවර වෙනවනේ. වැඩි බඩු ගේන්නත් බෑ සල්ලි නැහැ. මේ කොළඹට යනවා. ගිහිල්ලා බඩු අරගෙන ආයෙ හවසට එනවා. ඇවිල්ලා දේවාල පොලේ බිස්නස් කරනවා යනවා. මේ වගේ කරනවා. ආයෙ සෙනසුරාදාට කලවාණ අර පොළ තියෙනවා. පොලේ පොඩි පැත්තක රෙද්දක් එලාගෙන නැත්නම් පොලිතින් එකක් එලාගෙන වාඩි වෙලා බිස්නස් කරනවා. ඉදිරියට යනවා නිවිතිගල පොළට ගිහිල්ලා ආයෙ ටික කාලයක් යනකොට අර choice බඩු වලින් ගියා CD piece වලට. CD විකුණන CD ටිකක් ගෙනල්ලා ටැමිල් අයම ගොඩක් බලනවානේ. CD ගලනලා දාගෙන තියෙනවා. ඊට පස්සේ අර පොලිතින් කවරේ පොඩ්ඩක් උඩට ගියා පොඩි තට්ටුවක් දාගත්තා. ලී කෑලි 4ක් දාලා පොඩි තට්ටුවක් දාලා ඒකේ තියාගෙන ඔන්න බිස්නස් කරනවා. හොඳයි.
ඒන් පස්සේ අර දේවාල පොලේ අනේක පොඩ්ඩ අඩු වෙලා දැන් මේ වැඩේ තමයි හොඳටම යන්නේ. පීස් දානවා. ඉන් පස්සේ කලවානේ චුට්ටි කඩයක් ගන්නවා. චුට්ටි කඩයක් කියන එක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ වැසිකිලි ඕනි කෙනෙක්ගේ මම හිතන විශාල පරිමාණයේ වැසිකිලි නෙවෙයි සාමාන්‍ය මිනිහෙක්ගේ වැසිකිලියක් තියෙන. ඒ වැසිකිලි 3ක් එකතු කළොත් එන ප්‍රමාණය වගේ වැසිකිලි කඩයක්. හිතා ගන්න පුළුවන් චූටිනේ 3ක් උඩරිම 4ක් කියලා හිතන්නකො. එකත් බොහොම අර ඇතුළට වැඩිපුර යන්න බැරි. ඔක දැන් තියෙන ඒක දැන් නැහැ. ඒක ඉස්සර තිබුණේ ඔයගොල්ලන් දන්නෙත් නැතුව ඇති. ඔයගොල්ලන් ඒතකොට ඉපදිලත් නැතුව ඇති. ඔය මුල් කාලේ වෙන්නේ නැති ඔයගොල්ලන් ඉපදිච්ච. ඔය සන්ධ්‍යායකේ නෑ අපේ රත්නායක පොත් කඩේ තියෙන. අන්න රත්නායක පොත් කඩේ තිබිච්ච තැන. එතන තිබුණා ඉස්සර නිකන් චුට්ටි කෑල්ල, පොඩි කෑල්ල. චුට්ටි කෑල්ල. ඕකේ බිස්නස් කරනවා. හරි. වැඩිපුර කරන්නේ අර පොඩි පොඩි බඩු ඒවා මේවා අරගෙන ඉන් පස්සේ CD තමයි ප්‍රධාන දේ උනේ CD විකුණන්නේ. ඉන් පස්සේ එහෙමම දිනු වෙච්ච මිනිහා දැන් මිනිහට තියෙනවා රත්නපුරේ ගෙවල් දෙකක්. පොඩ හිතන්න රත්නපුරේ ගෙවල් දෙකක් කියන්නේ රත්නපුර නගරයේ ආසන්නවම ගෙවල් දෙකක් තියෙනවා. නේ? ලක්ෂ 50 60ක වගේ වාහනයක් තියෙනවා. වෑන් එකක් තියෙනවා. කලවානෙත් කඩයක් තියෙනවා. ඒ කඩේට එයා දැන් තමයි හිතන කුලිය විතරක් ගෙවනවා 45000 50ක් විතර කුලිය විතරක් ගෙවනවා. එයා සේවකයෝ රත්නපුර ටවුමේ විශාල කඩයක් තියෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයටම CD සපයන්නේ එතනින් තමයි. ඒ කඩේට ගිහිල්ලා පිටිපස්සේ වැළුවම් පේනවා අර මැෂින් තියෙන CD රයිට් කරන මැෂින් 6ක් විතර තියෙන එක සැරේ දොරස් ගාලා දානවා. අර ද්‍රූස් ගාලා සද්දයක් එනකොට ඔක්කොම ටික දොරවල් ඇරිලා එනවා. අර මැෂින් 6ෙම CDs. හිතන්නකෝ එක මැෂින් එක දාන්න පුළුවන් මම හිතන්නේ CD 5ක්ද 6ක්ද දාන්න පුළුවන්. එක සැරේට 6ක් කියන්නේ 30ක් විතර වදිනවා එක සැරේට CD කොපි කරනවා. හරි. ඒතකොට ගෙවල් මං කියපු මිනිහව දැන් හිතා ගන්න. කරේ තියාගෙන ගියපු මිනිහා දැන් රත්නපුරේ ගෙවල් දෙකක් තියෙනවා. ඒකත් සුපිරි ගෙවල්. ඒ ගෙවල් වල තව විශේෂත්වයක් කියන්නම්. මිනිහාගේ ගෙදර හැදෙනවා කෙසෙල් ගහක්. මිනිහා ඒ කෙසෙල් ගහට හයි කරනවා CCTV කැමරා එකක්. CCTV එකක් කැමරා එකක් හයි කරනවා අර කෙසෙල් ගසට. මං අහනවා මොකද මේ කෙසෙල් ගස් වලට CCTV කැම් හයි කරන්නේ? එතන මිනිහා කියනවා ඒක නා රුපියල් 400ක් දිනුනොත් කෙසෙල් කනක් ගන්න පුළුවන් සර්. නමුත් ඒක මං හිටවපු ගා. ඒ මං හිටවපු ගා ලොකු වෙලා මල් ඇදිලා ඒවා එනකොට මම බලා හිටියා. ඒකේ ඵලය මං ගන්න ඕන. ඒක මට තියෙන සතුටක්. ඒක කවුරු හරි හොරාට කපාගෙන ගියොත් මාර දුකක් දැනෙනවා. ඒ වෙනුවෙන් මම මේක වියදම් කරාට කමක් නැහැ. පස්සේ උන මම වෙන කොහේ හරි අයි කරගන්නවා සර්. දැනට මට මේ කෙසෙල් කැන අවශ්‍යයි. කෙසෙල් කැන ළඟට කැම් එක. හිතන්නකෝ. දියුණු කෙසෙල් කැනට ද ඔයගොල්ලන් කී දෙනෙක් කෙසෙල් කැනට කැම්මයක් අයි කරලා තියෙනවද ගෙදර? නේ? ඒ කියන්නේ ඒක ලොකුකම නෙමෙයි එතන. එයාගේ වෙන සිතුවිල්ලක් තියෙන. ඒක හරි. එතකොට දැන් එහෙම තිබිලා ළමයි යන්නේ රත්නපුරේ හොඳ ඉස්කෝලේක නේ? උගලන්ට බලන්න පුළුවන් මේ පුද්ගලයා ලොකුට ලියන්න කියවන්න එමත් බෑ හොඳේ. ලොකුට ලියන්න කියවන්න එමත් බෑ. ඔයාලට බලන්න පුළුවන් එයාව. මෙතන මේ මාජන බැංකුව තියෙන. මාජන බැංකුවට මෙහා පැත්තේ බලන්න ලස්සන CD කඩයක් තියෙනවා. ශෂි වීඩියෝ කියලා CD කඩයක් තියෙනවා. ඔක ඉන්නවා අර සුදු එක නෙවෙයි. මේ කළු එක්කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. එන පතාක බඩක් තියෙන එක්කෙනෙක් හිටපු ගාම වාඩි වෙලා ඉන්නවා. දැන් එන මුදලාලි කෙනෙක් වගේ ඉන්නේ. අර කවුද චමින්ද අයියාගේ ආඩ්ඩාගේ පොඩි කඩයක් තියෙන එක එයා පැත්තේ තියෙනවා. අර ෆෝන් කාඩ් එකම තියෙන කඩේට මැදි. ලස්සන කඩයක්. ඇතුළට ගියාම ඇත්තටම ලස්සනයි. පිළිවෙලට බඩුවේ මවුරලා CD තියෙනවා. සෙල්ලම් බඩු ඒවා මේවා මුල් ඉස්සරහින් දාලා තියෙනවා. දැන් ගෝලයන්ව බලන්නේ කොහමද? ෆෝන් එකෙන් බලන්නේ. මේ නම්. ඇයි කැම්මයි කරලා තියෙන ඔන්ලයින් එකෙන් බලන්නේ රත්නපුරේ කඩේ. මෙහිනම් බලන්නේ උඹ මොකද මේ කතා කරගෙන ඉන්නේ ඇතුළට බලන් ගිහලා වැඩේ බලන් කියලා කියන්නේ මෙහිනම්. අන්න දියුණු මිනිහෙක් අධ්‍යාපනයේ නැහැ. ඉගෙනගෙන නැහැ. දැනුත් ලොකුට කියවන්න ලියන්න එහෙම බෑ. අර මුල් කාලේ චෙක් එකේමත් ලියව ගන්න වෙන කාට හරි කියලා දැන් පොඩ පොඩ මොනවද කරනවම ඉතින්. මම දන්න හරියට ඒත්. අන්න දියුණු. ඉගෙනගෙනම නෙවෙයි. දැඩි අධිෂ්ඨානය හાર્ඩ් වර්ක් කියන එක
මටත් ලොකු පුදුමයක් එක. මම දැකපු උදාහරණයක් නෙමෙයි. ආයි වෙන උදාහරණ ඕනේ නැහැ. right කොහොම හරි අපි ගොඩක් වෙලා කතා කරා. නමුත් අන්න සැබෑ උදාහරණ. අම්මා තාත්තලා දන්නවා ඇති නිකන් අහලා බලන්නකො මේ බීස් කඩේ ඉස්සර කොහෙද තිබුණේ කියලා. එහෙම එතකොට කියයි විස්තර. හරි හොඳයි. හරිනේ provide with opportunities for self employment. හරිනේ. right. බලමු එහෙනම් මේ ටිකට ටග් ගාලා උත්තර ලියන්න. වැඩි වෙලාවක් ගන්න නැතුව. සර් ටැබ් කියන එකේ තේරුම මොකද්ද? ටැප් කියලා සාමාන්‍යයෙන් කියනවා තට්ටු කරනවා. උතන කියන්නේ ඔබගේ කැපැසිටි එකට තට්ටු කරනවානේ. ඉක්මන් කරන්න බලන්න. ඉවර වෙච්ච කෙනෙක් මට ටක් ගාලා සද්දයක් දෙන්න ඉවරයි කියලා. කවුරු හරි. සර් ප්‍රශ්න ටික ලියන්න ඕනද? ඕනේ නැහැ පුතේ ඕනේ නැහැ. එපා අංකේ දාලා උත්තරේ ලියන්න අපරාධේ. සර් ඇඩ්වාන්ටේජස් කියන්නේ මොකක්ද? ඇඩ්වාන්ටේජස් කියන්නේ වාසි. අර බෙනිෆිට් වගේ.
හරිද? හරිද? තව එක ප්‍රශ්නයක් තියෙනවා. හරි හරි. සර් ඔව් කියන්න. සර් හතරේ ප්‍රශ්න තියෙන සර් find two relative pronouns used in the passage කියලා. එතකොට සර් මේ relative pronouns කියන්නේ මේ which තාම අපි- what කියලා තාම අපි දෙකක්ද relative සර්? pronouns නෑ. තාම අපි ඇත්තටම relative pronouns කරලා නෑ. අර which who වගේ දේවල් that වගේ දේවල් මං කියන්න. අක්කම ලියන්න ඕනේ නැහැ නේද සර්? ඒ නෑ වචන නෑ විතරක් නෑ ලියන්න. වචන ලිව්වොත් ඇති. වචන ලිව්වොත් ඇති පුතේ. හරි සර්. හරි? හරි සර්. right බලමු. කවුද කතා කරන්නේ? කවුද දෙන්නේ කැමති උත්තර? කවුද මෙන්සරද ඔය ඉන්නේ? මෙන්සරද? right කියන්නේ නේද? කවන්න. what is upcycling? බලන්න අනිත් අය චෙක් කරන්න. මෙන්සර ඔව් සර්. කියන්න. ඔව්. ඇහෙන්නේ සිග්නල් ප්‍රශ්නයක්ද? පළවෙනි ලියන්නේ. ඒකට උත්තරේ හොයාගන්න බැහැ. හොයන්න කමන්නේ වෙලා තියෙනවා. මම දිස් යන්නේ. කවුරු හරි හොයාගත්ත එක්කෙනෙක්?
The process of turning old or disposable materials into something useful and often beautiful. කොහෙද තිබුණේ ඒක පළවෙනි ඡේදයේ Antima අන්තිම කොටස නේද? ඔව් පළවෙනි ඡේදයේ අන්තිම කොටස බලන්න ඕනි පුතාලා. මොකක්ද තියෙන්නේ? අර තියෙන්නේ යටම the process of turning old or disposable materials into something useful and often beautiful කියන එක තමයි upcycling කියන එකේ තේරුම. හරිද? අග කොටස what may be converted into was convert කරනවා කියන්නේ වෙනස් කරනවා. ආගම වෙනස් කරනවටත් අපි කියනවා convert කරනවා කියලා. ආගම වෙනස් කරනවටත් අපි කියන්නේ convert කරනවා කියලා. හරි? දැන් මොනාරි දෙයක් තව දෙයකට තව දෙයක් බවට පත් කළොත් නේද? අපි හිතමු ගේ ඉස්සරහින් පන්ති කාමරයක් හදලා තිබුණා. දැන් පන්ති නැති ඉඳලා එතන කඩයක් දැම්මා. අන්න කන්වර්ට් කළා. ඒතර මෙතනනේ what may be converted into a vase. වාසයක් ඇටියට පරිවර්තනය කරන්න පුළුවන් මොනවද? කතා කරන්න කැමති අය කතා කරන්න සබ්ජෙක්ට්. The empty yogurt. Empty yogurt pot. Empty yogurt pot. An empty yogurt pot. Name to advantages of recycling කිව්වම ගොඩක් තිබුණා. කොතන තිබුණේ අර තියෙන්නේ beneficial in many ways කියන එකෙන් පස්සේ එකක් කියන්න පුළුවන් gives the opportunity to tap into our capacity for creative thinking. Would help us to cultivate new and useful hobbies. Saving money. Saving money and of being thrifty. Keep the environment clean and beautiful. Helps to keep helps to keep the environment clean and beautiful. නැත්තම් තව එකක් තිබුණා. Provide people with opportunities for self employment. හතරක් විතර ලියන්න පුළුවන්. මේ ඡේදෙන්න තනි කරලා තියන්නේ ඒවා තමයි. Find relative pronouns. අපි ඇත්තටම තාම කරේ නෑ. එහෙම බැලුවොත් yogurt bin throw away Which that මේ තියෙන පළවෙනි එකේම තියෙනවා that කියලා පළවෙනි නෙවෙයි පළවෙනි වාක්‍යය. දෙවෙනි පේලියේ throw away that cardboard box. එතරම් නෑ ඒක නෙවෙයි. මේ තියෙන්නේ දෙවෙනි that එක. cardboard box එකෙන් පස්සේ තියෙන that එක. හොඳේ? that your pair of කියන එකේ තියෙන that එක. which තිබුණාද? yes sir. කොහෙද තිබුණේ which? දෙවෙනි ඡේදය. taking which in turn which කියන එක that කියන එක which කියන එක ඔච්චරයි මට මතක ඇටියට ඒක තිබුණේ. Sir වෙන් ගන්න බැයිද? වෙන් තියනවද? බැයිද sir? වෙන්ද? Yes sir. Yes sir. නෑ ඔතන තියෙන්නේ when you were disposing them කියන්නේ ඔයා ඒවා අයින් කරන විට ඒක relative pronoun එකක් නෙවෙයි. විට කියලා ආවොත් ඒක relative pronoun එකක් නෙවෙයි. හොඳේ? කාලය හංගවන්න ඕනේ මුල තියෙන්න ඕනේ කාලයක්. දැන් බලන්න මේ that එක හංගවන්නේ මොකද්ද? cardboard box එක. තව මේ පැත්තේ මේ which මෙතන which එක කියන්නේ අර creative thinking එක ගැන. තව which එකක් තියෙනවා. ඔය තියෙන මැද which එකක් තියෙනවා බලන්න things which අර දේවල් ගැන විස්තර කරනවා. මේ වගේ එකක් තියෙනවා. which එකයි that එකයි තියෙනවා. sir what ගන්න බැයිද? Oh what? පළවෙනි ඡේදය. පළවෙනි ඡේදේ what? කොතන තියෙන්නේ? So අන්තිම වාක්‍යයට නෑ that is what කියන එක එතන විස්තර කරලා නෑ නේ පුතේ. ඒක තමයි කියන වචනේ එක. එහෙනම් what එක ඉස්සරහින් නාම පදයක් තියෙන්න ඕනේ පුතේ. හොඳේ? අපි බලමු ඉස්සරහට. that එකයි which එකයි තියෙන්නේ. Find words in the passage which mean much the same. මොකද මේ much the same කියන්නේ? ගොඩක්ම සමාන. ගොඩක් දුරට සමාන ගොඩක්ම සමාන. As the following advantages මොකද්ද? beneficial නාම විශේෂණයක්. recall turn remember remember recall කියන්නේ මතක් කරනවා සිහි කරනවා.
remember set of steps පියවරවල් කීපයක් for doing or making something යමක් කිරීමට හැදීමට ගන්නා පියවරවල් මොකද process advantages කියන්නේ beneficial recall කියන්නේ remember set of steps for doing or something process Sir, to be in with කියන එකේ තේරුම කියන්න. මොනවාද පුතේ To be in with being කියන්නේ ඉඳීම එහෙම ඉඳීම thrifty එකේ තියුනේ of being නෑ sir. To be in with කියන එක තේරුම to be ඔයස පළවෙනි වාක්‍යය to begin with එහෙමද yes sir. පළවෙනියට නැත්නම් මුලින්ම දැන් ගොඩාක් වාසි තියෙනවා කිව්වා ගොඩාක් වාසි වෙනවා කියන්නේ ඒ පළවෙනි එක නැත්නම් ආරම්භ කිරීමට ආරම්භයක් ලෙස ඒ කියන්නේ එක එක කියාගෙන යන්න හදනවා දැන් සර් පහේ එකට උත්තරේ මොකද්ද? පළවෙනි එකට තියෙනවා පුතේ පළවෙනි ඡේදයේ අන්තිම වාක්‍ය disposal මොකද process of කියලා වාක්‍යයක් පටන් ගන්න. right මේකේ තියෙන announcement එකක් කියවන්න මං ගාව දැන් announcement එක නෑ ඒක මේ guide එකේ තියෙන්නේ ඒක දැන් තිබුණේ නෑ නමුත් we can identify නේද බලන්න පුළුවන් what is used මොනවාද පාවිච්චි කරලා තියෙන්නේ මේ ක්‍රියාවලිය සඳහා කියන එක you can understand a bicycle මොකද්ද කියන්නේ ඒකට රෝදයක් නේ පාවිච්චි කරලා තියෙන්නේ ඔව් bicycle රෝදයක් පාවිච්චි කරලා තියෙනවා පළවෙනි එකේ දෙවෙනි එකේ මොනවාද හිතා ගන්න පුළුවන්ද building box building box කෑලි අරගෙන හදලා තියෙනවානේ ලේසිනේ ලස්සනයි වැඩි ඔබන්න විතරනේ තියෙන්නේ ඇති වෙන්නේත් නෑ එතකොට ලස්සනයි එකත් new idea අපිට උනත් කරගන්න පුළුවන් වැඩක් ගෙදර උනත් කරගන්න පුළුවන් එක building box කෑලි තුනක් තිබුණොත් අපිට ඇති ගෙදර අර පොඩි ළමෙක් ඉන්න ගෙදරකට ගියොත් සාක්කුවේ දාගෙන එනවනේ කෑලි දෙකක් ඇවිල්ලා හදනවනේ හැබැයි පාට තුනකින් විතර හොයාගත්තොත් ලේසි අපේ ගෙවල් වලත් විසික් කරලා ඇති ඕක ගම් දාලා අලව ගත්තා නම් කෑලි හොඳ ලොකු කෑලි දෙකක් බාගෙට කපලා අලව ගත්තා නම් අනිත් කෑලි ටික කපලා ගන්න ඕනේ ඉතින් කපන්නේම පොඩි මාංශයක් දරන්න ඕනේ සෙල්ලමක් නෙමෙයි ඒක ලේසි නෑ අර බිල්ඩින් බොක්ස් එකක් කපනවා කියන්නේ ඒවා ඉතින් ගාන්ට කරගන්න තාක්ෂණය හොයාගන්න ඕනේ next one අයවනම් බැරල් ඉවන අපිට පොඩ්ඩක් අමාරු වැඩක් තමයි බැරල් අර පිට රටවල් වල එහෙම තියෙන බියර් එකෙම ඉන්නේ ওই බැරල් වලින් තමයි ඒක පොඩ්ඩක් අපිට අමාරු වැඩක් ඊළඟට අන්න ජෑම් බෝතල් තියෙනවා ඉතින් ඒක අපහසු වැඩක් නෙවෙයි මේ ඊළඟටත් තියෙන දේවල් අපි දන්න හොඳටම දන්න බෝතල් මූඩි නූල් කෑලි විතරයි ඕනේ ඉටි හොයාගන්න පුළුවන් නේ අර පළවෙනි එකේ තියෙන ඔරලෝසුවක් නේද ඔව් ඔරලෝසුවක් අර බයිසිකල් රෝදයකින් හදලා තියෙන්නේ ඔරලෝසුවක් බයිසිකල් රෝදයකින් හදලා තියෙන්නේ ස්පෝක් කම්බියම තියෙන්නේ මැද මං හිතන්නේ අර සර්කිට් එක හයි කරන්න පුළුවන් නේ මැද නේද අර ඔරලෝසුවේ සමාජයට අපේ ඔරලෝසු වැඩ කරනවා අර වටේ මොනවාරි කැඩලා තියෙනවා නම් අර මැද සර්කිට් එක ගත්තා නම් හරි අරන් අර කූරුවේම හදා ගන්න පුළුවන් නේ අපිට ලේසි ඒවා එච්චර ලොකු දේවල් නෙවෙයි කූරා හයි කරගන්න පොඩි තාක්ෂණයක් ඉතින් ඒවා ඉතින් පුළුවන් ඕගොල්ලන්ට ඒවා ලොකු දේවල් නෙවෙයි මම හිතන්නේ මේ ඉටි මෙන්න මේම මේ ටොනික් මූඩිද නැත්නම් බෝතල් මූඩි වලින් දැම්මම ඉටි මම හිතන්නේ දිගටම පාවිච්චි කරන්න පුළුවන්ද වන්ද එහෙම පොඩ්ඩක් බලන්න ඕනේ ඉටි වැක්කේරලා තියෙනවනේ එහෙමමනේ සාමාන්‍ය අපි ඉටි පන්දම් වල එහෙම ඔව් සර් ඔව් එහෙම පුළුවන් කියලා මට හිතෙනවා මම දන්නේ අර ආයි නූල දාගන්න එක තමයි ඉතින් ගැටලු හරි කොහොම හරි ඕම තියෙනවා ඉතින් ඕවා නෙමෙයි බුදුම්මේ දැන් ගිහිල්ලා ඔයගොල්ලෝ අප් සයික්ලින් කියලා ගහලා බලන්න net එකේ ඕන තරම් දේවල් තියෙනවා ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් right okay we are moving to the other part hari then hari කමන්නේ next one unit 7 හොයාගන්න පුළුවන් 72 sir 72 page number 72
right where we are මොකද where we are කියන්නේ දැන් okay textbook එකේ තියෙනවා දැන් මෙතනින් එහා තියෙන grammar activities ටික පොඩ්ඩක් අවුල් අපි කරන්න අමාරුයි relative pronouns තියෙනවා reported speech තියෙනවා if conditional තියෙනවා අපි ඉරිදට කරනවනේ ඉරිදට පෑ දෙකම ඒවයින් තමයි සම්බන්ධ වෙන්නේ දැන් අපි පොඩ්ඩක් ඉක්මන් කරන්න ඕනේ මං හිතන්නේ දැන් ලබන සතිය වෙනකොට සැප්තැම්බර් ටියුට් එක තියාගන්න අපි ඒක දවසකින් කරන්න පුළුවන් සැප්තැම්බර් ටියුට් ටික හදලා තියන්න දන්න ටික විතරක් හදන්න දන්නේ නැතිව ඔහොමම තියන්න අර relative pronouns if conditional reported speech තිබුණොත් කරන්න යන්න එපා ඉතුරු ටික කරන්න පුළුවන් ටික කරන්න හොඳයි පුළුවන් ටික කරලා තියන්න relative pronouns reported speech if conditional තිබුණොත් කරන්න එපා ඒව මම තාම උගන්වලා නැහැනේ නේද ඉතින් ඒවා කරන්න එපා අනිත් ඔක්කොම සැප්තැම්බර් එකේ කරන්න පැහැදිලි ඊළඟට අපි වේගවත් වෙන්න ඕනේ දැන් කාලේ මදි කියලායි මට හිතෙන්නේ එතකොට ඉක්මනට අපි කළොත් අපිට පුළුවන් මේ කවදද බ්‍රාස්ප්‍රින්ටත් පොඩ්ඩක් ව්‍යාකරණ ටික කරන්න දෙයක් නැහැ නැත්නම් වෙලාව මදිනේ right නැත්නම් අපිට කරගන්න බැරි වෙයි හරි ව්‍යාවියා අපි කොහෙද ඉන්නේ ව්‍යාවියා නේ අපි කොහෙද කියන එකයි කියන්නේ අපි කොහෙද කියන්නේ අර ප්‍රශ්නේ කාලෙත් ඉන්න තැන නෙමෙයි වෙන මොකක් හරි ගැන කතා කරන්නේ බලමු අපි present ඉදිරිපත් කරන්න good morning dear teachers and friends අපි බලමු කාත් එක්ක කරයි මම තනියම කතා කරන්නේ වගීෂා ඇහෙනවද වගීෂාට Okay, sir. වගීෂා ඇහුණද Okay, sir. ඕකේ වගීෂා කියවන්න කවින්දු සීලවංශ ලෑස්ති වෙලා ඉන්න ඊළඟ කියවන්න වගීෂා Present. Good morning, dear teachers and friends. We warmly warmly welcome you to the quicks competition. competition Please a round round of applause round of applause කියන්නේ අත්පොලසන් කියන එක තමයි round of applause කියන එකේම තේරුම අර එක සැරයක් කොහොම අප්පුඩි ගහනවා නෙවෙයි ඔහොම අප්පුඩි ගහනවා නෙවෙයි ඒ අප්පුඩි ගහන්නේ කොහොම කිව්වම හරියන්නේ නැහැ නේ අප්පුඩි ගහන කියන්නේ සාමාන්‍ය මෙහෙම ඒක තමයි round of applause කියන්නේ හොඳේ competitors විහංගි නෙතුල ශක්ති and රිස්වින් වගීෂා තව වේගෙන් කියවලා පුරුදු වෙන්න ඕනේ නිවාඩු කාලේ ඒවා හදා ගන්න ඕනි වේගෙන් කියවන්න ඕනේ ඒවා සාමාන්‍යයෙන් දලමට කියවන්න ඕනි නැත්තම් විභාගයට ගිහිල්ලා අමාරුයි හරි කවිඳු සීලවංශ and also put your hands together for the panel of judges Miss A Disanayaka and Mr. S Subramaniam. okay ඒ ටික බලලා ඉමු කවිඳු බලලා ඊටු ටිකට යන්න හොඳේ presenter one good morning dear ඒ ටික දන්නවනේ we warmly welcome අපි උණුසුම් ලෙස පිළිගන්න warmly කියන එකේ තේරුම උණුසුම් ලෙස පිළිගන්න පුතේ කියවීම හදා ගන්න ඕනේ හැමෝම දලමට කියවන්න ඕනේ නිකන් සරසර ගාලා යන්න ඕනේ නැතුව බෑ ඒවා පුළුවන් ඒවා කියවන්න ඕනේ මේ දවස් ටිකේ තව ඉස්කෝලේ පටන් ගත්තේ නැහනේ මේ දවස් ටිකේ දවසට විනාඩි 20ක් 30ක් අරගෙන පැය භාගයක් අරගෙන පාඩමක් කියවන්න හැමෝම දෙමළ ඉගෙන ගන්න දෙමළ කියවන්න. ඒ කියන්නේ දැන් ඉදිරි අනාගතේ තෝරන්න ඉන්නවා නම් කියවන්න. නැත්තම් සාමාන්‍ය 10 වසරට ගිහිල්ලා දෙමළ තටම නේද? බෑ. අර මේ මොකද විරේක බෙහෙත්ද මොකද්ද බෙහෙත් බිව්වාගේ සරසර ගාලා යන්න ඕනි. නැත්තම් තටම ඉන්න බෑ. ඉතින් කියවීම හොඳටම හදාගන්න කියවන්න. පොඩි දේවල් ගොඩක් කියවන්න වේගින් කියවන්න කියවීම හොඳ අභ්‍යාසයක් ගොඩක් දේවල් දැනෙනවා කියවන්න ඕනි ඒක වැදගත් ඉඳ එක් කරගන්න හරි ක්වික්ස් කම්පිටිෂන් එකට ප්‍රශ්න විචාරාත්මක මේ තරගයටනේ
please give a round of applause. එකත් ඉරි ගහලා තියාගන්න. අප්පුඩි ගහන්න කියලා කියන්නේ එමය. Give a round of applause. කියන්නේ අප්පුඩි ගහන්න. අත්පොලසන් දෙන්න. අප්පුඩි ගහන්න කියනවා කැතයි වගේ අත්පොලසන් දෙන්න. To the competitors. තරඟකරුවන්ට. වියංගී නෙතුල ශක්තියන් රිස්වන්න. හරි. presenter 2. And also put your hands together. ඒකෙනුත් මොකද්ද කියන්නේ? අත් ගැට ගහ ගන්න කියලාද? Put your hands together. අත් දෙක මේව දෙනවා put hands together. එකට එකතු කරන්න. Put hands together. අප්පුඩි ගහන්න. තවත් වචනයක්. Put your hands together. For the panel of judges. විනිසුරුවන්ට අප්පුඩි දෙන්න. අප්පුඩි දෙන්න. එතකොට පොඩි වෙනසක් තියෙනවා මේ දෙකේ. Give a round of applause කියන්නේ අර ප්‍රීතිය නැත්තම් පොඩි සතුට පළ කිරීම නැත්තම් පෙළඹීම වගේ දෙයකට තමයි කියන්නේ. Put your hands together කියන එක පොඩි ගෞරවණීය එකක්. අර වෙනසක් තියෙනවා. Put your hands together. ලස්සනයි නේ put your hands together. නැත්තම් clap your hands කියලා කිව්වොත් එමෙතනට ගිහිල්ලා කැතයි හොඳේ. කතාවක් එම් පවත්තද්දී දැන් එම අප්පුඩි ගහන්න හැමෝම කිව්වා clap your hands please කිව්වොත් එහෙම නෑ. Put your hands together. Put your hands together. Give a round of applause. Right. Judges panel of judges කියන්නේ විනිසුරු මඩුල්ල. විනිසුරු මඩුල්ලට. මොකද පුතේ? applause කියලා කියන්නේ යනකොට round of අප්පුඩි ගසන්න කියනකොට අර ටික කියන්න ඕනේ. Give a round of applause කෙනෙක් කියන්න ඕනේ. සාමාන්‍යයෙන් කියන්නේ අප්පුඩි ගැසීම තමයි. නමුත් ඒක එක වචනයක ඉරසවන්නේ. ඔව් වචන එක වචනයක් කියන්නේ ඒක ප්‍රේස් එකක්. ඒක තිබුණොත් තමයි නිකන් ඇප්ලෝස් කියන්නේ අප්පුඩි ගැසීම අප්පුඩිය වගේ තේරුමක් එන්නේ. අත්පොලසන් කියන එක. නමුත් අර අප්පොලසන් දෙන්න කියලා කියනවා නම් පුතේ give a round of applause කියලා තමයි කියන්නේ නේ. ඒ වචනේ තමයි එන්න ඕනේ. ඒක ප්‍රොනවුන්ස් කරන්න. ඒක ප්‍රොනවුන්ස් කරන්න. applause. Give a round of ඒ කියන්නේ round of applause එකට යන්න. round of applause. applause. Put your hands together. Put your hands together. ඒකත් ලස්සනයි. Right, කවිදු. කවිදු සීලවංශ. Let me introduce today's quiz. It has 2 rounds. Both rounds will be on general knowledge. Knowledge. කවිදු. Knowledge. knowledge දැනුම. general knowledge කියන්නේ මොකක්ද? සාමාන්‍ය දැනුම. සාමාන්‍ය දැනුම. Let me introduce today's quiz. අද දවසේ තරඟ මේ ප්‍රශ්න ගැන මම හඳුන්වා දෙන්නම්. It has 2 rounds. ඒකේ වට දෙකක් තියෙනවා. Both rounds will be on general knowledge. round දෙකම නැත්නම් වට දෙකම නේද? මොකද්ද? සාමාන්‍ය දැනුම ගැන තමයි තියෙන්නේ. ඔව්. හරි? general knowledge කියනකට මේ සමාන පද මොනවද තියෙන්නේ? general knowledge කියන එකට සමාන පදයක්. ඒක තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන general knowledge. පොදු සාමාන්‍ය දැනුම. වෙන IQ කියන්නේ ඒක වෙනම කතාවක්. General knowledge. I have no idea, but we normally use general knowledge. Right? Kavidu. Kavidu. In the first round and image. Hari. Sir, Okay. in the first round, an image will be displayed on the screen. You will be asked 2 questions. Based on it, you will score 5 points for each correct answer. Right. දැන් බලන්නකෝ in the first round පළවෙනි වටනේ වටේ an image කියන්නේ පින්තූරයක්. an image කියන්නේ පින්තූරයක්. දැන් පාඩම කොහෙකටද මේක යන්නේ කියලා හිතා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉරි ගහලා තියෙනවා පේනවනේ. will be displayed on the screen. screen එකේ ප්‍රදර්ශනය කරાવી. කවුද කරන්නේ කියලා නෑ. එහෙනම් මොන පාඩමටද මේ යන්නේ? passive voice. passive voice simple Future future passive ඒවා voice. අපි කාලා තියෙන්නේ දැන්. ඒවා දැන් බබාලාගේ වැඩ වගේ වෙන්න ඕනේ. ඒවා ගැන හිතන්න දෙයක් නෑ. ඕවා උගන්වලා තියෙන්නේ. You will be asked. අන්න බලන්න ඔයාගෙන් ප්‍රශ්න අසාවි. 2 questions based on it. based on it. based on it කියන්නේ එය පදනම් කොටගෙන. එය පදනම් කරගෙන based on it. එය පදනම් කරගෙන. based on it එය පදනම් කොටගෙන.
you will be asked 2 questions. ඔබගෙන් ප්‍රශ්න දෙකක් අසාවි. යන්න බලන්න ඔබගෙන් අහන්නේ කවුද අහන්නේ කියන එක වැඩක් නෑ තමුසෙලාට. තමුසෙලා උත්තර දෙන්න විතරයි තියෙන්නේ. යන්න එමයි කියන්නේ. වැඩක් නෑ අහන්නේ උන් ටික. An image will be displayed. පින්තූරයක් ප්‍රදර්ශනය කරાવી. කවුද ප්‍රදර්ශනය කරන්නේ? අදාළ නෑ ඒක ඔයගොල්ලෝ. You will score 5 points for each correct answer. නිවැරදි පිළිතුරු සෑම නිවැරදි පිළිතුරකට මේකයි each කියන්නේ. සෑම නිවැරදි පිළිතුර නැත්නම් එක් නිවැරදි පිළිතුරට ඔබට ලකුණු ස්කෝර් කියන්නේ ලකුණු ලබා ගන්න 5 points for each. Okay. උදා. In the second round, you will have to talk about a topic. Your topic will be given according to the number you select. You will be given 5 minutes to prepare for your speech, and you can earn a maximum of 20 points for your speech. Okay, ලස්සන කතාවක් තියෙන්නේ. In the second round, දෙවෙනි වටේ you will have to talk. You will have to කියන එක ඉරිගාලා ලියා ගන්න. will have to. සිද්ධ වෙයි. අපි කියනවා මේක. have to, has to, had to, will have to. කරන්න වෙනවා, කරන්න වුණා, කරන්න වෙයි. active passive chart එකට නැති කතාවක් මේක. ඒ වගේ ඒවා කීපයක් තියෙනවා. You will have to talk. දැන් මේ තව දවස් දෙකයිද කොහෙද තියෙන්නේ පාඩම් කරගන්න active passive chart. එදා අමාශලා වගේ කට්ටිය පාඩම් දුන්නානේ. දිනෙත් මලා සදීපලා තව කවුද අපේ චමුදිද? චමුදි නේද? චමුදිද? මතක ඇටිද? චමුදි නේද? ඔව්. හරි. චමුදිද මට active passive ප්‍රශ්නේ ගැන මට කිව්වේ පුතේ? ඔව් සර්. මැසේජ් එකක් දාලා තිබ්බේ නේ? ඔව්. හරි අපි බලමුකෝ ඔය මේ ඇක්ටිව් පැසිව් වගුව නිර්මාණය වෙන එකේ ගැටලු තියෙන අය ඉන්නවද? වෙන කවුරු හරි මට අදම මැසේජ් එකක් දාන්න බලන්න. ඇක්ටිව් පැසිව් නිර්මාණය කිරීමේ වාක්‍ය රටාවල ගැටලු තියෙන අය හිටියොත් 9 වසරේ මට මැසේජ් එකක් දාන්න මං ආපෝ එක ගැන පොඩ්ඩක් බලන්න ඊට කලින්. නැත්නම් ඔක දන්නේ නැතුව ගිහිල්ලා වැඩක් නැහැ නේ. හොඳ වෙලාවට චමුදි වගේ ඇහුවේ නැත්නම් මන් දන්නෙත් නැහනේ. ඒ වගේ Taman දන්නේ නැත්නම් ඇක්ටිව් පැසිව් වගුව පාඩම් කරන්න කිව්වා එකපාරට දඩස් දාලා. නමුත් ඒවා එකින් එක මං විස්තර කරා. එකින් එක මං කියලා දීලා තින්නේ මේක කොයි වෙලේටද පාවිච්චි කරන්නේ, ඇයි පාවිච්චි කරන්නේ. එහෙම. අපි ඕනනම් ඒකට වැඩිපුර මොකක් හරි කරගන්න පුළුවන්. දැන් කරන්න වෙනවා චමුදි වෙනුවෙන් මං කරනවා. එතකොට අනිත් අයත් පොඩ්ඩක් ඒකට සම්බන්ධ වෙන්න. ඔව්. ඒ chart එක පාඩම් දෙනකොට B form දෙයක් processes එකට එකතු කරන්න ඕනද? ඔව් දැන් එකතු කරලා තියෙන්න ඕනි. ඊය සතියෙම දුන්නා නම් shape දැන් තුනම එකතු කරන්න එපා දැන්. තුනම නැත්තම් ඊළඟ පියවරවල යන්න බෑ. තුනම නැත්තම් ඊළඟ පියවරට නම් යන්න බැරි වෙයි. ඒ හින්දා මං කියන්නේ දැන් එදාට 10 වසර 11 වසර කට්ටිය හිටියට ඕගොල්ලන් තමයි මුල් තැන ගන්න ඕනි. ඒගොල්ලන් කතා කර කර උත්තර දීදී හිටියොත් ආයේ වැඩක් නැහැ. එතකොට ඕගොල්ලන් පන්තියේ වැඩක් නැහැ. ඒගොල්ලන් වැඩිපුර ඇවිල්ලා පිටිපස්ස බංකුවේ වාඩි වෙලා ඉන්න කට්ටිය. ඒගොල්ලන් ඉස්සරහින් කෑ ගාලා උත්තර දුන්නත් වැඩක් නැහැ ඕගොල්ලන් කිව්වේ නැත්තම්. ඉන්න එදාට මම මේ කෑ ගාගෙන අරයා කියන්න මෙයා කියන්න කෝ නැද්ද කෝ එයා මෙයා කියලා ඒක ලැජ්ජයි නේද උඩ අපිට. එහෙම වෙන්න හොඳ නැහැ. අපි සලකන්නේ සාමාන්‍යයෙන් 9 10 11 ගත්තොත් 9 වසර තමයි හොඳම පන්තිය කියලායි මම සාමාන්‍ය හිතා ඉන්නේ. ඒක ඕගොල්ලන්ගේ අතේ තියෙන්නේ ඉතින්. නැත්නම් එතනට ඇවිල්ලා කෝ අරයා කෝ මෙයා කෝ එහෙම හොඳ නැහැ. ඩග්ගලා කෝ පුතේ කියන්න පාඩම් දෙන්න ගියාම තරගෙට තියෙන්න ඕනේ පාඩම් දෙන්න. එහෙම වෙන්න ඕනේ. එහෙම වාන්සි වෙන්න. මගේ මිම්ම හැටියට 9 10 11 ගත්තොත් ඕගොල්ලන් තමයි දක්ෂයෝ කියලා මං සාමාන්‍යයෙන් කියන්නේ ඕගොල්ලන්ගේ මට්ටමේ ඕගොල්ලන් දක්ෂයෝ කියලා හිතා ඉන්නේ. ඒතකොට ඒක ඕගොල්ලන් රඳව ගන්න බලන්න ඕනේ. වාන්සි වෙන්න ඕනේ. මෙච්චරක් කියලා දීලානේ තියෙන්නේ ඔක්කොම වාක්‍ය රටා පොඩි ඒවා පවා කතාත් එක්ක කියලා දෙන්න. ඒක ගැටලුවක් තිබුණොත් අනිවාර්යයෙන් මට මැසේජ් එකක් හරි දාන්න දැන් කියන්න ලැජ්ජයි නා. ඇක්ටිව් පැසිව් chart කොහමද? ඒ කියන්නේ ඇක්ටිව් වාක්‍යයක් කොහමද නිර්මාණය වුනේ? ඒකේ මොනවාද තියෙන කතා? දැන් අපි කරලා තියෙන දෙයක් නම් ඒක කොහමද වෙන්නේ? මොනවාද තියෙන උදාහරණ? යන්න ටක් ගාලා බලන්න පුළුවන් මේ අපිට. right? දැන් අපිට අවුලන්න මං ගාව ඔක්කොම ප්‍රසන්ටේෂන් තියෙන ඉඳලා දැම්මා කියන්නවා එච්චරයි. මට පැය දෙකක් විතරයි ඕනේ. හරි. right. එතකොට you will have to talk about a topic. එතකොට මේක active passive chart එකේ නැති කතාවක්. ඔබට කතා කරන්න වෙනවා සිද්ධ වෙනවා. about a topic මාතෘකාවක් ගැන.
your topic will be given according to the number you select. අන්න බලන්න ලස්සන කතාව. Your topic will be given. එතනත් ඉරක් ගහන්න තිබුණා ඒගොල්ලන්ට අමතකුණාද මන්ද? Your topic will be given. ඔබගේ මාතෘකාව ලැබෙයි. දෙනු ලබයි. passive. According to the number you select. ඔබ තෝරන අංකය අනුව. According to කියන්නේ කවිඳු according to කියන්නේ අනුව. දැන් ඇත්තටම මේ මොකද සංක්‍රාන්තික සමයක්ද මොකද්ද කියලා කියන්නේ ඒ වගේ එකක් නේ. ඔයගොල්ලන්ට හැම සංක්‍රාන්තියක්ම වෙන්නේ මේ 9 වසරේ නේද? අර ශාරීරික වෙනස්කම් ඒවත් වෙන්නේ මේකේ, පොත්වල වෙනස්කම් වෙන්නේත් මේකේ. මාර වැඩේ නේ. පොඩ ඒකවත් කල් දාන්න එපා එක්කෝ නේ. ප්‍රශ්න ගොඩයි. එතකොට මේ ඉතින් ඒ ඔක්කොටම ඔයගොල්ලෝ මුණ දෙන්න ඕනේ. මේ අවුරුද්ද තමයි ඔයගොල්ලන් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනි, ගොඩාක් මහන්සි වෙන්න ඕනි. කාලේ මේ 9 කියන්නේ පුතේ ගොඩාක් මහන්සි වෙන්නත් තියෙනවා, ගොඩාක් පරිස්සම් වෙන්නත් තියෙනවා. ජීවිතෙත් එහෙමයි, පන්තියෙත් එහෙමයි, මේ පාඩම් වලත් එහෙමයි. අපි නොමග යන කාලේ මේක තමයි. අපි වරද්ද ගන්න කාලේ මේක තමයි. මෙන්න මෙතන අපි හරියට කල්පනා කළොත්, මෙතන අපි නොමග නොගින් හරි මාවතේ ගමන් කළොත් ආය අපිව හොල්ලන්න බෑ එකෙකුටවත්. මෙන්න මේ අවුරුදු දෙක 9 10දී පොඩ්ඩක් හරි ලිස්සුවොත්, පය පැටලුනොත් ඒක පය පැටලෙන්න පුළුවන් ක්‍රම කීපයකින්. එකක් කම්මැලිකම. කම්මැලිකම නිසා පය පැටලෙන්න පුළුවන්, ලිස්සන්න පුළුවන්. කම්මැලිකම ඉඳලා ලිස්සන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් නේ. එහෙම වෙන්න පුළුවන්. sorry. එකක්. ඊළඟට අනවශ්‍ය දේවල්ට කාලය යොමු කිරීම, චිත්‍රපටි අනවශ්‍ය ලෙස බැලීම, වීඩියෝ නැත්නම් ෆෝන් වලට ඇබ්බැහි වීම, වීඩියෝ ගේම්ස් වලට. මං කියන්නේ හරි ඒමත් වීඩියෝ ගේම් එකක් ගහනවා නම් අර අපි දැනගෙන ඉන්න ඕනේ මම විනාඩි 10ක් සෙල්ලම් කරනවා, විනාඩි 20ක් සෙල්ලම් කරනවා, එතනින් ඉවරයි, මගේ වැඩේ ඉවරයි, මම ඕකට පිස්සෙක් වෙන්නේ නැහැ නේ. එහෙම කියලා ඉන්න ඕනේ. සමහර අය YouTube බලන්න යනවා. YouTube බලන්න ගියොත් පුතේ ඒක නොනී මොකද ඉවරයක් නැති ගමනක්. එකක් බැලුවම තව එකක් එනවා, තව එකක් බැලුවම තව එකක් එනවා, තව එකක් බැලුවම තව එකක් එනවා. මගේ වීඩියෝස් බලන්න ගිහිල්ලා තව මොනවාරි තියෙනවා කියලා ඒක බලා හිටියොත් ඕක ඉවරයක් වෙන්නේ නැහැ කවදාවත්. යනවා අන්න ලිස්සන තැන, නොමග යන තැන. ඊළඟට ලව් එක. දැන් ඔන්න තමයි පටන් ගන්නේ. ලව් කරන්න පටන් ගන්නවා, ලව් කරන්න අහනවා දැන් මේ දවස්වල නේ. ඉන්න ඔයාට පැටලුනොත් එහෙම දැන් ඉවරට මේ ආයෙ ජීවිතේ ගොඩ යන්න බෑ. මං හැම වෙලේම කියන්නේ මේ දැන් ඔයගොල්ලෝ හිතා යස් අපි පොඩි උන් සර් මොනවද මේ කියන කතා. ඔය බබා කතා වලට අපි අවුෙච්ච කාලේ ඉවරයි දැන්. පොඩි නෑ කියලා අපි දන්නවා නේ. පරිස්සම් වෙන්න ඕනේ. දැන් තමයි හොත්තටම පරිස්සම් වෙන්න ඕනේ. අපි හිතන්න ඕනි අපේ මේ අවුරුදු 2ක සතුටද වැදගත්, අවුරුදු 40ක් 50ක සතුටද වැදගත්. මේ අවුරුදු 2ක විතර සතුට පැයක දවසක 2ක සතියක අවුරුද්දක සතුට ලබන්න ගියොත් ආයි ජීවිතේ ඉතුරු අවුරුදු 50ක් දුක් වෙන්න වෙනවා නේ. අවුරුදු 30ක් 40ක් දුක් වෙන්න වෙනවා. ඔයගොල්ලන් මතක තියාගන්න, හොඳට මේක හිතට ගන්නකො. ඔයගොල්ලන් තනියෙන් ජීවත් වෙන කාලයට වඩා වැඩි වැදගත් තව මිනිහෙක් එක්ක තව මේ සෙල්ලම් නෙවෙයි මම මේ ලොකු කතාවක් නරක කතාවක් කියනවා නෙමෙයි. අයියෝ පොඩි උන්ට සර් කියන කතාව එහෙම හිතන්න එපා. ඔයගොල්ලන් තනියෙන් කියන්නේ අර බැඳී අඩුයිනේ දැන්. එහෙම ජීවත් වෙන කාලයට වඩා වැඩි තව මිනිහෙක් එක්ක, අපි නාඳුනන මිනිහෙක් එක්ක, අපි නාඳුනන ගෑනු කෙනෙක් එක්ක ජීවත් වෙන කාලේ අපි ඉගෙන ගන්න ඒවා මේවා කරන්න උපරිම අවුරුදු 25ක් 27ක් පිරිමි ළමෙන් නම් 30ක්වත් ඉන්න ඕනි බඳින්න නැතුව. එතකොට තමයි හොඳ. එතකොට අවුරුදු 30යි කියනකො ගෑනු ළමයෙකු 30 වෙනකන් ඉන්න පුළුවන් නම් වටිනවා. තමන්ගේ ජීවිතේ සතුටක් විඳින්න. ඒවා මම මේ දැම්ම කියන්නේ අර වැරදි බීජ ඔලුවට දාගන්න එපා. ඉලක්කයක් තියාගෙන යන්න. ඉන්පස්සේ හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙන්නේ සාමාන්‍ය අවුරුදු 20න් පස්සේ 25න් පස්සේ බඳින්න වෙනවා. ඒක ලව් කරත් එමයයි නැත්නම් ඕන නැති වැරදි මගක ගියත් එමය. ආයෙ මොකද වෙන්නේ? අනුන්ගේ බර කර ගහන්න යන්න වෙන්නේ විශේෂයෙන් ගෑනු ළමයි. ළමයි බලා ගන්න, ළමයි මොන්ඩිසෝරි යන්න, ඌට කාන්න බොන්න මේකද ජීවිතේ? නෑ. අවුරුදු 30ක් වෙනකන් හරි අපි නිදහස් ජීවිතයක් ගත කරන්න ඕනේ. අපිට ඕනි
තැනකට යන්න ඕනේ අපිට ඕනි ලෝකෙට යන්න ඕනේ අපිට ඕනි නිදහස කියන්නේ වැරදි එකක් නෙමෙයි මං කියන්නේ. තනියෙන් ඉන්න ඕනේ. තව එකෙක්ගේ බරක් උස්සගෙන යන්න ඕනේ නැහැනේ. ඒක උස්සගෙන යන්න පුළුවන් අවුරුදු 30න් පස්සේ. එතකොට 30න් පස්සේ අපි අවුරුදු 70ක් 75ක් වගේ ජීවත් වෙනවා කියලා හිතන්නකෝ. එතකොට 30න් පස්සේ තව අවුරුදු 45ක්. එතකොට හිතන්නකෝ සාමාන්‍ය අවුරුදු 30නුත් අපි දන්නේ නැති කාලේනේ අවුරුදු 10ක් වගේ. මුල් අවුරුදු 10 අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඉතුරු අවුරුදු 20 තමයි අපි ජීවත් වෙන්නේ. තනි. එතකොට එම් බලන්න අපි ජීවත් වෙනවට වඩා වැඩි අවුරුදු 45 තව මිනිහෙක් එක්ක තව ගෑනු කෙනෙක් එක්ක ජීවත් වෙන කාලේ. ඒ කාලේ දුක් වෙනවා නම් ඊළඟ බත් වේල කන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ප්‍රශ්න ගොඩයි නම් නිදාසේ ජීවිතේ නැත්නම් වැඩක් නැහැනේ. එහෙම වෙන්නේ අපි වැරදි තීරණයක් ගත්තොත්. අපි වැරදි තීරණයක් ගත්තොත්. ඕගොල්ලන් කවුරු වගේ එක්කෙනෙක්ද? ඕගොල්ලන්ගේ අධ්‍යාපන මට්ටම මොකවද? ඕගොල්ලන්ගේ තත්ත්වය මොකද්ද කියන එක දැනගන්න පුළුවන් හරියට අවුරුදු 30ක් වෙනකොට. මම උගත්ද? මම මේ වගේ මගේ සිතුවිලි මේකයි මම කැමති මෙන්න මේ වගේ එක්කෙනෙකුට මේ වගේ එක්කෙනෙක් තමයි මට ගැලපෙන්නේ කියන ඒවා කොහොම තීරණය කරන්න පුළුවන් අවුරුදු 30 දී වගේ තමයි හිතන්න පුළුවන් ශක්තියක් එනවා හොඳටම. රයිට් මෙන්න මේව එකක් සෙට් වුණොත් තමයි මගේ ජීවිතේ මම ගොඩ යන්න පුළුවන් කියලා හිතෙන්නේ ඒ වගේ කාලෙක. එතකොට ගන්න තීරණේ ගොඩක් දුරට වරදින්න ඉඩ කඩ අඩුයි. ප්‍රශ්න අඩුයි. හොඳට ජීවත් වෙන්න පුළුවන් අවුරුදු 75ක් වෙනකම් හොඳ ජීවිතයක්. මම හැම වෙලෙම කියන්නේ ඒකයි පොඩි ළමයි නෙවෙයි දැන් ඕගොල්ලන් Taman තනියෙන් ජීවත් වුණාට වඩා නේ තව එක්කෙනෙක් එක්ක ජීවත් වෙන කාලේ වැඩි. ඒ කාලේ සතුටෙන් ඉන්න ඕනි නම් මෙන්න මේ කාලේ පරිස්සම් වෙන්න ඕනි. හැම දරුවෙක්ම පරිස්සම් වෙන්න ඕනි. නේ ඉතින් ඒවා හිතන්න මම කියන ඒවා දෙමව්පියෝ එක්ක කතා කරන්න සර් මෙන්න මේම කතාවක් කිව්වා මට මේ දැන් ඕනවට වඩා මේ හැම එකම පන්තිය කියන්න ඉන්න බෑනේ නේ දෙමව්පියෝ එක්ක කතා කරන්න දෙමව්පියෝ තමයි ඔයගොල්ලන්ගේ හොඳම යාළුවා දෙමව්පියෝ තමයි හොඳම යාළුවා ඔයගොල්ලන්ගේ ඊට වඩා යාළුවෙක් ඉන්න බෑ කොහොමද ඔයගොල්ලන්ගේ හිතේ තියෙන සියලු දේ කියන අර පොඩි කාලේ වගේ අම්මේ කක්ක බරයි කියලා කිව්වේ ඇයි දැන් කියන්න අම්මේ මට හිතේ බරක් තියෙනවා මගේ හිතේ දුකක් තියෙනවා නේ ඒ පොඩි කාලේ කිව්වනේ වෙන කාටවත් කිව්වේ නෑනේ කක්ක බරයි කියලා වෙන පල්ලපු ගෙදර අයියට ගිහිල්ලා කිව්වේ නෑ නේද අර බස් එකේ න අයියට කිව්වේ නෑනේ අයියේ කක්ක බරයි කියලා අම්මටනේ කිව්වේ නේ එතකොට ඒ වගේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට මේක කියන්න පුළුවන් ඔයගොල්ලෝ හිතේ තියෙන සියලු දේ කතා කරලා ආ සර් මෙන්න මේව කිව්වා මොකද්ද මේ තනියෙන් ජීවත් වෙනවට වඩා වෙන එකෙක් එක්ක ජීවත් වෙන කාලේ වැඩි කිව්වා මොකද්ද මේ කතාවේ තේරුම ඇයි එහෙම වෙන්නේ එතකොට මෙන්න මේව තීරණය කරන්නකෝ මොකද්ද මේ කතාවේ තේරුම ඇත්තද මේක නේ කියලා එම හිතන්න කල්පනා කරන්න කතා කරන්න මතාත්තත් එක්ක හොඳට කතා කරලා විසඳ ගන්න ජීවිතේ වටිනවා. හොඳයි. right මොකද අපි කොතනද කිව්වේ? හරි. according to the number you select. ඔබ තෝරන අංකය අනුව තමයි ඔබගේ මාතෘකාව තියෙන්නේ. You will be given 5 minutes to prepare for your speech. මොකද වෙන්නේ? ඔබට ලැබෙනවා විනාඩි 5ක් to prepare for your speech. ඔබගේ කතාවට සූදානම් වෙන්න ඔබට විනාඩි 5ක් ලැබෙනවා. And you can earn a maximum of 20 points for your speech. You can earn කියන වචන ලියා ගන්න. උපය ගන්නවා හම්බ කරනවා උපය ගන්නවා ලබා ගන්නවා සල්ලිත් හම්බ කරනවා හොඳ මෙතන තියෙන ලකුණු මැක්සිමම් උපරිම ලකුණු 20ක් පුළුවන් ඒක අඩු වෙන්නත් පුළුවන් හම්බ කරනවා උපයනවා ලබා ගන්නවා earn කියන ලස්සන වචනයක් for your speech ඔබගේ කතාවට okay කවිඳු සීලවංශ Well, hope everything is clear to you. On behalf of everyone present here today, I wish the competitor the best of luck. Are you ready? Now let's begin the quiz program. Okay. මේක පුතේ පළවෙනි අර well එක පුතේ කවිඳු well නෙමෙයි. well පොඩක් අදින්න ඕනේ. හැමෝම මතක තියාගන්න ඕනේ මේක. මේ වගේ ඡේදයක මුලට well එකක් එනවා නම් ඒක පොඩක් අදින්න ඕනි. well well හොඳයි අපි හොඳයි කියන්නේ අර හොඳයි කියන එක නෙවෙයි අර කතාව පොඩ්ඩක් අදින්නේ අපි කියලා මේ වගේ හොඳයි අන්න ඒ වගේ හොඳයි කියන්නේ හොඳයි නෙවෙයි පැහැදිලිනේ අපි අර කතාව දික් කරනවා හොඳයි එහෙනම් අපි කියලා අන්න ඒ වගේ කරන්නේ ඒක පොඩ අදින්න හොඳයි එහෙම කියනකොට හොඳයි නේ එතකොට මේ ලස්සන නේ well hope everything is clear to you
මං හිතනවා මම බලාපොරොත්තු වෙනවා හැම දෙයක්ම ඔබට පැහැදිලි කියලා. Everything is clear to you. On behalf of ලස්සන වචනයක් ලියා ගන්න. On behalf of වෙනුවට on behalf of everyone present here today. මෙතන පැමිණ ඉන්න හැමෝම වෙනුවෙන් on behalf of වෙනුවෙන් I wish the competitor the best of luck. තරඟකරුවන්ට මම සුබම සුබ දේ නැත්නම් හොඳම දේ නැත්නම් වාසනාව නේද ප්‍රාර්ථනා කරනවා. On behalf So of on behalf of තේරුම කියන්නේ on behalf of කියන්නේ වෙනුවෙන්. I will go there on behalf of you. ඔයා වෙනුවෙන් මං එතනට යන්නම්. This is on behalf of you. මේක ඔයා වෙනුවෙන් කරපු දෙයක්. ඒකයි on දැනුනොත් වැරදිස්ස. මේමයි ඒ වාක්‍යයත් එක්ක behalf of you කියන්නේ ඔබ වෙනුවෙන්. On behalf of you කියන එකත් අර වාක්‍ය මුලත් එක්ක ආපින්ද එම අරන් තියෙන ලස්සනයි on behalf of you. on දාන්න වෙනවා සාමාන්‍ය අපි behalf එක්ක. ලස්සන වාක්‍ය ටිකක් තියෙනවා මේකේ. සර් එතකොට behalf of පාවිච්චි කරන හැමදානකම on පාවිච්චි කරනවද? ඔව් සාමාන්‍ය අපි ලියන්න ඕනේ behalf of on behalf of. මොකක්ද සර් වචනේ තේරුම? වෙනුවෙන්. ඔෆ් නැති වුණොත් වැරදිස්ස එතන. බෑ දාන්න ඕනේ. ඔෆ් තියෙන්න ඕනේ. නාම පදයක් එනවනේ එතනින් යා. Right? Are you ready? ලෑස්තිද? ඒක කියවද්දිත් කියන්නේ Are you ready? ලෑස්තිද? Now let's begin the quiz program. ඔන්න වැඩසටහන අපි පටන් ගමු කියලා කියනවා. Okay. Any unknown words? අමාරු වචනයක් තිබුණොත් අහන්න පුතේ දැන්. මොනවා හරි වචනයක්? පුතේ කියවීම අදාගෙන you have to practice your reading. Oh? both round both කියන්නේ දෙකම. both කියන්නේ දෙකම කියන එක. both rounds වට දෙකේම. both and එහෙම අපි ඉගෙන ගත්තේ. neither no either එහෙම ඉගෙනුවා නේද මං? yes sir. ඔව් ඒ ටික ගන්න තියෙන්නේ. දැන් අපි ලොකුම grammar ටික දුන්නේ. sir ඔව්. sir අර presenter 1 ගේ මේ කියන්නේ rounds will be on general knowledge කියලා. ඔව්. එතන ඇයිස on දාලා තියෙන්නේ? මේමයි. essay on elephants. write the essay on elephants. ලියන්න රචනාවක් අලි මතද? මොකද්ද කියන්නේ? ගැන. about කියන එකට වඩා හොඳම වචනේ තමයි on කියන වචනේ. about කියනවට වඩා සාමාන්‍යයෙන් මේ about you ඔයා ගැන. එතකොට කියන්නේ on you කියලා කියන්නේ නැහැ. තේරුණාද? එතනට ඒක දාන්න බෑ. okay. එතකොට දාන්න බෑ about you. about my love. මගේ ආදරය ගැන. එතකොට on my love නෑ ඒක ගැලපෙන්නේ. එතකොට අපි පොඩ්ඩක් හිතන්න ඕනි. අපි හිතන්න ඕනි මේක වඩා සුදුසු තැන් මොනවාද? පොඩ්ඩක් කියවීමේදී ඔයා හොයාගන්න පුළුවන්. තේරුණාද? දැන් බලන්න මේක දැන් මං කිව්වේ you should write an essay on elephants. එතකොට about elephants දැම්මට කමක් නැහැ. නමුත් ඊට වඩා හොඳයි මොකද්ද on දාන එක. හරි දැන් මේ රචනාමය පැත්තෙන් මෙන්න මේ වගේ නේද පැත්තෙන් තමයි ඒවා ගැලපෙන්නේ. දැන් ඔයා ගැන කියන්න tell me on you කියනවාද එතකොට? නෑ. about you. ඔව් එතකොට about you. අර පොඩ්ඩක් ඒවා ගලප ගන්න. හොඳ දේවල් මේවා කියවලා මම ඒකයි කියන්නේ. මේක නිකන් කියෙව්වා වචන හතරක් ඉගෙන ගත්තා පාඩම හරියි කියලා පහලා තිබ්බට වැඩක් නෑ. අධ්‍යයනේ. ඇතුළට ගිහලා බලන්න මොනවද තියෙන්නේ? ඇයි මේ මුනේ මොකද්ද මේකෙන් කියන්නේ? මේක වෙන තැන් වල කොහොමද පාවිච්චි කරන්නේ? that is the learning කියන්නේ. ඒක තමයි ඉගෙන ගැනීම කියන්නේ. learning කියන්නේ ඒකයි. studying කියන්නේ වෙන දෙයක්. study කරලා වැඩක් නෑ. learn කරන්න ඕනේ.
අන්තර්ගතයට යන්න ඕනේ. හරි. right මේක සාමාන්‍ය පොඩි වැඩක්. දන්නවද මේ වචන කියලා බලන්න. එතකොට ඒකේ තියෙන simple future passive ගැන පොඩි කතාවක් ඔයගලන්ට හොඩුවාවක් දීලා තියෙන්නේ නේ. flats තියෙනවා, castle තියෙනවා, mansion තියෙනවා, igloo තියෙනවා, tea තියෙනවා, house boat තියෙනවා, tree house තියෙනවා, mud house තියෙනවා, town houses, thatched houses, caravan, trailer කියලා තියෙනවා. ඒ ඉග්ලෝ කිව්වම මොකක්ද? හිතා ගන්න පුළුවන් ද අනුමානයක් කරලා අංක දාලා උත්තරේ දාන්න බලන්න. නැත්තම් පොතේම පැන්සලෙන් ලිව්වත් කමන්නේ අංකේ අර වචනේ උඩින් අංකේ try කරලා බලන්න. අනුමාන කරන්නක එතකොට ඉග්ලූ කියන්නේ මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. වැරදුනාට කමන්නේ it doesn't matter. අර කවුද පුතේ නමක් දන්නේ නැහැ. කවුද පුතේ 321 ෆෝන් නම්බරේ තියෙන්නේ? මැසේජ් ගොඩාක් ඔයා දාලා තියෙනවා මාත් එකට හරියට උත්තර දාලා නැහැ. හරි සර්. හරි good. කවුද පුතේ? හරි සර්. මාෂා සර්. කවුද මුලින්ම හරි කිව්වේ? හරි සර්. අමාෂා සර්. ආමාෂා. ඇක්ටිව් පැසිව් කරන හැටි යන්නේම මට මැසේජ් එකක් දාන්න බලන්න අපි බලමු මොකක් හරි කරන්න. මොකද්ද කවුද ආමාෂා? කියන්න නම්බර් 1 මොකක් කියලාද හිතන්නේ? කාසල්. කාසල්. කාසල් එක නේ කාසල් කියන්නේ මොකද්ද? මාලිගාවක්. මාලිගාවක්. සෑන් කාසල් කියන්නේ මොකද්ද? වැලි මාලිගය. වැලි මාලිගාව. අර මං කිව්වේ මං දැන් මෙච්චරලා ජීවිතය ගැන කිව්වේ දැන් අපි මොනාරි වැරදි තීරණ ගත්තොත් වැරදි අර ලිස්සුවොත් පය පැටලුනොත් අපේ ජීවිතේ වැලි මාලිගාවක් බවට පත් වෙනවා සෑන් කාසල් එකක් බවට පත් වෙනවා හරි තීරණයක් ගත්තොත් මෙන්න මේ වගේ කාසල් එකක් බවට ජීවිතේ පත් වෙමි ගේ නෙමෙයි හදන ගයක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ ජීවිතය ගැන කතා කරන්නේ සමහරට ඔයගොල්ලන් හදන ගේ අර 6 වෙනි පින්තූරේ තියෙන එක වෙන්න පුළුවන් ඒක උනත් ජීවිතේ නිදහස් සතුටක් ඒක ප්‍රශ්නයක් නෑ සයිස් එක නෙමෙයි උතන ප්‍රශ්නේ ජීවිතේ කොහොමද තෘප්තිමත්ද එච්චරයි කතාව ඒකට දැන් ඉඳන්ම plan කරන්න දැන් 10 වසරේදී ගොඩක් විෂයන් තෝරන්න තියෙනවා ඒවා හිතලා කල්පනා කරලා මම කිව්වනේ දත් ජීවිතේට වටින අපි කරන්න යන දේ උසස් පෙළට කරන්න බලාපොරොත්තු වෙන දේ කොහොම හිතට අරගෙන මම මොනවටද දක්ෂ මට මේක කරන්න පුළුවන්ද බොරුවට අනිත්‍ය වුන් කරනවා කියලා මම මැක්ස් කරනවා මම සයන්ස් කරනවා ඒවා යන්න එපා තව තියෙනවා ගොඩක් දේවල් උගලන් දන්නවද කලවානේ ප්‍රධාන පුරවැසියා කවුද පළවෙනි පුරවැසියා sorry ප්‍රාදේශීය ලේකම් තුමි අපි කවදාවත් හිතන්නේ නැහැනේ අපේ ඇස්වල තියෙන එන්ජිනියරෝ ડોක්ටර්ලා අර කට්ටිය තමයි අපිට පේන්නේම ප්‍රාදේශීය ලේකම් කියන්නේ කලවානේ පළවෙනි පුරවැසියා. එයා යටතේ තමයි අනිත් ඔක්කොම ඉන්නේ. කලවානේ ඉන්න සියලු දෙනා අර ડોක්ටර් කෙනෙක් වේවා, පොලිසිය වේවා, පොලිසියට එයාට යටත්. කොච්චර ලොකු තනතුරක්ද? එතනින් එහා යන්න පුළුවන්. ඒකට ලොකුවට මාන්සි වෙලා මේ ලොකුවට මාන්සි වෙන්න දෙයක්වත් නැහැ. නිදාස් ජීවිත සමහර විට. එතනින් එහා යන්න පුළුවන්. මොකද්ද? ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් අතිරේක ලේකම් අමාත්‍යංශ ලේකම් නේද කොච්චර ලොකු තනතුරුද අපිට පේන්නේ වෙන පැත්තක් විතරයි හැමෝම සයන්ස් කරනවා හැමෝම මැක්ස් කරනවා අන්තිමට යනා ගන්නවා ඇයි ඊට වඩා එහාට යන්න පුළුවන් දේවල් තියෙනවා නේ
ඊට වඩා යාට යන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් අධ්‍යක්ෂකවරු ඉන්නවා. මේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරු කලාප අධ්‍යක්ෂක පළාත් අධ්‍යක්ෂක ලේකම්වරු බවට පත් වෙනවා ඒගොල්ලෝ. කොච්චර දේවල් තියෙනවද? මාරත් නම්බුවක් නේ බලන්නකො වාහනයක් දීලා ගියන් පස්සේ කොහොමද පොලිසියෙම සැලුට් ගාලා පිස්සුවක් නේ නේද? ඉතින් ඒ වගේ දේවල් හිතන්න වෙනස් විදිහේ පැති දේවල් හිතන්න. එහෙම නැතුව මේ එකම දේ බදාගෙන යන්න එපා. හැමෝම සයන්ස් කරනවා හැමෝම මැක්ස් කරනවා. මම මේ ඊයේ පෙරේදත් ප්‍රතිඵල ආවෙන් පස්සේ මැක්ස් වලට B තියෙන්නේ සයන්ස් වලට C තියෙන්නේ මොනවද පුතේ කරන්නේ? මම මැක්ස් කරන්නේ සර්. මම සයන්ස් කරන්නේ සර්. යකෝබ් O level මැක්ස් එකේ B එකක් නම් තියෙන්නේ කොහොමද උසස් පෙළ A level කරන්නේ? පිස්සුවක් ඈ. ඒක එච්චර තේරෙන්නේ නැද්ද? මේ බබාලාගේ ගණන් තියෙන්නේ O level වල. ඒක කරලා B එකක් නම් තියෙන්නේ. සයන්ස් වල C තියෙන්නේ මොනවද පුතා කරන්නේ? මම බයෝ කරන්නේ සර්. කාවද මේ රවට්ටන්නේ? O level සයන්ස් වල C එක මේමයි. අර සමහරවිට කියන්න පුළුවන් නෑ සර් මම මේ අවුරුදු දෙක මහන්සි වෙලා හොඳ ප්‍රතිඵලයක් දානවා. වෙන්නත් පුළුවන්. ඒක හැමෝටම බෑ. ඒක 100ට 10 100ට එතනිනුත් වැඩි. එකක් වෙන්න පුළුවන්. එක්කෙනෙකුට සමහරට ඒ වාසිය වෙන්න පුළුවන්. කොපි කරලා හරි ගොඩ ගා ගන්න පුළුවන්. ඒ වුණාට ඒක ප්‍රායෝගික නැහැ. Taman තුල ඒ හැකියාව නැහැ කියන එක හොඳට ප්‍රදර්ශනීය වෙනවනේ. හරිනම් මේ වෙනකොට ඔයගොල්ලෝ සයන්ස් වලට 95ක් 100ක් මේක නෙවෙයි 10 වසර තමයි බලන්න ඕනේ. ගත්තොත් ඔන්න යන්න පුළුවන්. එහෙම නැතුව නිකන් දෙමව්පියෝ රවට්ටගෙන හැමෝම අල්ලපු ගෙදර එක සයන්ස් කරන ඉඳ මම මැක්ස්වත් කරන්න එහෙම හිතන්න එපා. ඒව වැඩක් නෑ. හොඳේ? right Amasha you can start. Kazal පළවෙනි එක හරි Kazal okay. Amasha ගෙදර ගියත් දන්නේ නැහැ නවත්තලා දාලා. Second one, caravan. කැරවන් නැත්තම් ට්‍රේලර් කියලා කියනවා නේ ඇදගෙන යන එක කැරවන් එක ඇස්තුලේ ගියක්මයි තියෙන්නේ හොඳේ ඕනේ තැනකට ගිහිල්ලා නවත්තලා පදිංචි එක කාටවත් මුකුත් කියන්න බෑ අද ඉන්න පුළුවන් කලවානේ හෙට ඉන්න පුළුවන් නිවිතිකල කාටවත් මුකුත් ප්‍රශ්නයක් නෑ නියමයි හැබැයි ලංකාවේ ඕව බොහොම අඩුයි පිට රටවල තියෙනවා ලංකාවේ තියෙනවා මේ තියෙනවද දන්න අර පිට රටවල සිනිමා සෙන අර ෂූටින් වලට යනකොටම ගෙනියනවා ඇතුලේ ඔක්කොම මේකප් කරන්නේ මේවා හරි පුතේ කියන්න Third picture, TP. මොකද්ද TP එකක්ද හරි බලමු Fourth picture, houseboat. 5, igloo. Fifth one igloo අන්න පුතා මෙන්සර් පුතා igloo දන්නවනේ කවුද එස්කිමෝ වරුන්ගේ නිවාසය තමයි අපි කියන්නේ igloo මොනවෙන්ද හදලා තින්නේ ඉමවලි ඔව් Sixth one, tree house ඔව් Seventh one, mud houses. මැටි ගෙවල් ඔව් මැටි මඩ් කියන්නේ මැටි Eighth one, town houses okay නාගරික ගෙවල් Ninth one, mansion හරි පැරණි විශාල ගියකට කියනවා අපි mansion කියලා මන්දිර ඔව් මන්දිරයක් Tenth one, flats තියෙනවානේ ඔව් flats මොකද මහල් ගෙවල්ද නෑ මොකද තට්ටු නිවාස Last one, thatched houses. එතකොට දැන් දෙකම thatched වගේ පේන්නේ නේ අරකට කෙලින්ම මැටි මේකෙත් මැටි තියෙන්නේ හැබැයි අර වැඩිපුර මෙතන ඒක හොයා ගන්න බෑනේ. ඔව් එතන පොඩි ගැටලුවක් වෙන්න පුළුවන් අර ඒකත් මැටි මේකත් මැටි නේ සර් මේකත් thatched පොල්ලතු ප්‍රවින්ති කළ නිවස් නෙමෙයිද මේ නෑ thatched කියන්නේ තකරන් සිවිලිම් නැතුව තකරන් අර සීට් නැතුව ආය පොල් අතු හරි තව මොකක්ද අපි කියන්නේ පිදුරු හරි ඒක වෙන්න පුළුවන්. දැන් මේ අර පළවෙනි 7 වෙනි ගෙදර පොඩ්ඩයිනේ අර මේ වහල පේන්නේ. අර අනිත් එකේ වහලවල් පේනවා ගොඩායිනේ. ඉතින් අපි එතනට යන් වැඩිපුර අවස්ථාව දෙමු. නැතුව කොහොමත් පුතේ මේ ගඩොල් වලින් හදලා මේ මොකද්ද මේවා දාලා නැතුව ඇතිනේ සාමාන්‍යනේ. ඉඳා මේ කොහොමත් මැටි ගයක් නේ පෙන්වන්න වෙන්නේ. ඉඳා ඒගොල්ලන්ට එහෙම වෙන්නේ නැති. නමුත් 7 වෙනි එක මැටිමනේ තනිකර වෙන අර තනිය ඇති කාටවත් එහෙම තර්ක කරන්න බෑ මම මේ නිකන් කියන්නේ. මෙතන වැඩිපුර වහලා පේන ඉන්න මම 11 තෝරගන්නවා. හරිනේ TP නේ TP මොකද්ද මන්ද ඒවා කොහෙද කවුද පාවිච්චි කරන්න කියලා දන්නේ නැහැ. සමහරට කැලෑවල ඉන්නකොට එමනේ සර් TP කියන්නේ කූඩාරමද? කූඩාරමක් කූඩාරම.
හරි එහෙනම් අදට ওই ටික ඇති අපි ලබන ඉරිදා හමු වෙමු මට මේ මැසේජ් එකක් දාන්න ඕනේ ඇක්ටිව්